Assalamu alaikum wa rahmatullahi wa barakatuhu. Innal hamdalillah nahmaduhu wa nasta'inuhu wa nastaghfiruhu wa na'udhu billahi min shururi anfusina wa min sayyiati a'malina. May yahdihillahu fala mudilla lahu wa man yudlil fala hadiya lahu. Wa ashhadu an la ilaha illallah wahdahu la sharika lahu wa ashhadu anna Muhammadan abduhu wa rasuluhu amma ba'd. මුළු විශ්වතලයේම මවා පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව උත්තරීතර පවිත්‍ර එකම දෙවියන් වන විශ්වාධිපති අල්ලාහ් රබ්බුල් ආලමීන්ට සියලු ප්‍රශංසා හිමි වේවා. රහ්මතුල් ලිල් ආලමීන් නම් වූ මිහි පිට සුරතුර ආලෝකයේ ප්‍රතිමූර්තිය වන අපනබිනායක මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහි එතුමාණන්ව සැබෑ ලෙසින් අනුගමනය කරන සියලුම මුස්ලිම් ජනතාව කෙරෙහි අල්ලාහගේ කරුණාව හා දයාව පහළ වේවා. මා හිතවත් සහෝදර සහෝදරියනි, ඔබ සැමට සාමය උදා වේවා. පුණ්‍ය වූ රමලාන් මාසයේ ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවයන් යන මාතෘකාව යටතේ ඉස්ලාම් ධර්ම විසින් මානව සංහතියට උගන්වා දී තිබෙන සුවිශේෂී ලක්ෂණ පිළිබඳව අපි ධාර්මික සාක්ෂි සාධක සහිතව සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව ඉස්ලාම් ධර්මයේ අතිශයින්ම සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් සැලකෙන මානවයාගේ සියලු අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳවත් ඉස්ලාම් ධර්ම විස්තරාත්මකව සාකච්ඡා කරමින් මානව සංහතියේ මානව හිමිකම් ආරක්ෂා කරන විශ්ව ධර්මයක් වශයෙන් ඉස්ලාම් දිදුලීම අපි එම ධාර්මික දේශනා තුළින් වටහාගෙන සිටිනවා. ඒ අනුව මිනිසාට සිදු කළ යුතු යුතුයකම් වලින් දෙමාපියන්ට මිනිසා විසින් සිදු කළ යුතු යුතුයකම්, ඒ වගේම යුගදිවියේ ස්වාමි පුරුෂයා හා භාර්යාව එකිනෙකාට සිදු කළ යුතු යුතුයකම් හා හිමිකම් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ වගේම මිනිසාගේ ජීවිතේ මිනිසා සමාජය තුළ කණ්ඩායමක් වශයෙන් සමූහයක් වශයෙන් ජීවත් වන නිසා මිනිසාගේ ජීවිතය තුළ ඔහු විසින් කිසිදු අවස්ථාවක නොවැළැක්විය හැකි මට්ටමක පවතින එක් ස්තරයක් තමයි මිනිස් ජීවිතය තුළ ඥාති සබඳකම් කියන කාරණාව. මිනිසා ඥාතීන් නොමැතිව ජීවත් විය නොහැකි මට්ටමක සිටින නිසා ඥාතීන් සම්බන්ධයෙන් මිනිසා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවත් ඉස්ලාම් විස්තරාත්මකව අපට උගන්වා දී තිබෙනවා. මානව අයිතිවාසිකම් පිළිබඳව ඉස්ලාම් පවසන අයුරින් සවිස්තරාත්මකව මඟ පෙන්වා තිබෙන, එවැගේම මිනිසාට සිදු කළ යුතු යුතුයකම් හා වගකීම් සර්ව බලධාරී දෙවියන්ගේ දේව තෘප්තිය, කරුණාව, දයාව, ආශිර්වාදය ලබා ගැනීමට තරම් යාඥාවක් කෙසේ මිනිසෙකුට ආනිසංස සපයනවාද, ඒ හා සමානව මෙවැනි මානව හිමිකම් මිනිසාට ආනිසංස ලබා දෙන තරමට ඉස්ලාම් පමණක් ඉතාමත් දීර්ඝව විග්‍රහ කර තිබීම අපි දකිනවා. එම නිසා ඒ ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවයක් වශයෙන් අපි සලකමින් ඥාති සබඳකම් පිළිබඳව ඉස්ලාම් පවසා තිබෙන කරුණු කාරණා අපි සාකච්ඡා කිරීමට අද දින අදහස් කළා. මා හිතවත් සහෝදර සහෝදරියනි, ඥාති සබඳතාවයේ යනු කිසිදු මිනිසෙකුට වැළැක්විය නොහැකි දෙයක්. ලේ ඥාතීන්, එසේ නැත්නම් විවාහ ඥාතීන් සමග ජීවත් වන, අනිවාර්යයෙන්ම ජීවත් විය යුතු තත්වයක පසුවන කෙනා තමයි මිනිසා කියන්නේ. සෑම කෙනෙකුටම ඥාතීන් සිටිනවා. ඒ ඥාතීන් සමග කිට්ටුවෙන් ඇසුරු කිරීම සෑම පුද්ගලයෙකු කෙරෙහිම ස්වභාව ධර්මතාවය තුළින් පැවරී තිබෙන වගකීමක් වශයෙන් සියලුම මිනිසා සලකමින් ජීවත් විය යුතුයි. උදාහරණයක් වශයෙන් පවසනවා, අපි සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාව වශයෙන් විශ්වාස කරන දෙයක් තමයි මේ විශ්වතලය නිර්මාණය කර සර්ව බලධාරී දෙවියන් මෙහි මානව වර්ගයා බිහි කිරීම සඳහා සර්ව බලධාරී දෙවියන් නිර්මාණය කරපු ආදම් හා හව්වා අලයිහිස්සලාම් යන දෙදෙනා තුලින් තමයි සම්පූර්ණයෙන්ම අද වර්තමානයේ ජීවත් වන මිනිසුන් ව්‍යක්ත වී වර්ධනය වී සිටින්නේ. ඒ නිසා පොදුවේ ගත් කල සියලුම මිනිස්යෝ අපි ඥාතීන් වශයෙන් ජීවත් විය යුතුයි. එකම මවකගේ දුවා දරුවන් වන අප සියලු දෙනාම ಜಾති ආගම් ભેදයෙන් තොරව, පාට පක්ෂ වර්ණ ભેදයෙන් තොරව අපි සියලු දෙනාම එකම මවකගේ දුවා දරුවන් යන පොදු ඥාතීත්වයේ අප සතුව තිබෙනවා. අපි ආගම් වලින් වෙනස් වන්නට පුළුවන්, ජාතීන් වලින් වෙනස් වන්නට පුළුවන්, භාෂා වලින් වෙනස් වන්නට පුළුවන්.
පොදු එකඟතාවයක් අප සතුව තිබෙනවා. ඒ තමයි අපි එකම මවකගේ දුවා දරුවෝ. එම නිසා අපි සියලු දෙනාම ඥාතීන් තමයි. නමුත් මේ ඥාතීන් අතුරින් කිට්ටු ඥාතීන් වශයෙන් අපට තෝරාගත හැකි, එවැගේම කිට්ටු ඥාතීන් වශයෙන් සිටින සමහර ඥාති සබඳකම්, එවැගේම විවිධ නෛතික ගිවිසුම් අරහා අපට ඇතිවන ඥාති සබඳතාවයනුත් අපට තිබෙන නිසා අපි වර්තමානයේ ඒ සීමිත ඥාතීන් පිරිසක් සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඉස්ලාම් අපට උගන්වා දී තිබෙන කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරමු. පොදුවේ සර්ව බලධාරී දෙවියන් ඒ පිළිබඳව සුද්ධ වූ කුර්ආනයේ පවසනකොට සූරතුල් ෆුර්කාන් 25 වන පරිච්ඡේදයේ 54 වන වැකියේ වහුවල්ලදී ඛලක මිනල් මායි බෂරා, ජලයෙන් මිනිසාව නිර්මාණය කරේ සර්ව බලධාරී දෙවියන්. ෆජඅලහු නසබන් වසිහරා, එම මිනිසාට ලේ ඥාතිත්වය හා විවාහ ඥාතිත්වය ඇති කළේ සර්ව බලධාරී දෙවියන්. වකාන රබ්බුක කදීරා, නුඹේ දෙවියන් බල සම්පන්නයෙක් යනුවෙන් සර්ව බලධාරී දෙවියන් වන අල්ලාහ් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පවසනවා. මෙම වැකිය තුලින් මිනිසෙකු ලේ ඥාතීන් හා විවාහ ඥාතීන් සමගම ජීවත් වීමට බැඳී සිටින කෙනෙකු වශයෙන් සිටින බව අපට වටහා ගන්නට පුළුවන්. එයයි ප්‍රායෝගික තත්වය. නමුත් ඉස්ලාම් පවසන්නේ මේ ඥාතිත්වය ඇති කලේ සර්ව බලධාරී දෙවියන් කියලා. සාමාන්‍ය කොට සලකන්නට බෑ. අපට මේ ඥාති සබඳකම් පවත්වා ගැනීම නොසලකා හරින්නට බෑ. ඒට හේතුව අපට ඥාතීන් වශයෙන් සිටිය යුත්තේ කවුරුන්ද, නොසිටිය යුත්තේ කවුරුන්ද යන කාරණාව අප විසින් තෝරාපත් කරගන්නා ලද දෙයක් නොවේ. ඒ සර්ව බලධාරී දෙවියන්ගේ නියමයක් අනුව ඇති වුණු දෙයක් නිසා ඥාතීන් වශයෙන් අපට ලැබී තිබෙන සියල්ලෝම සර්ව බලධාරී දෙවියන් විසින් අපට ලැබී තිබෙන සබඳකම් නිසා ඒ සබඳකම් සම්බන්ධයෙන් අපි ඊටමත් ඕනෑකමින් වගකීමෙන් යුක්තව කටයුතු කිරීමට බැඳී සිටින බව මෙම වැකිය තුලින් අපට වටහා ගන්නට පුළුවන්. එම නිසා තමයි සර්ව බලධාරී දෙවියන් ඥාතීන් සම්බන්ධයෙන් පවසන කරුණු දිහා බලනකොට අප විමතියටපත් වෙනවා. සාමාන්‍ය ආගමක නැත්නම් දර්ශනයක ඥාතීන් සමග අපි හොඳ සම්බන්ධකම් පවත්වා ගත යුතුයි කියා පවසා ඒ සාමාන්‍ය දෙයක් වශයෙන් පවසා ගමන් කරන එක අපි දකිනවා. නමුත් ඉස්ලාම් ධර්ම තුළ මේ ඥාති සම්බන්ධකම් පැවැත්වීම සර්ව බලධාරී දෙවියන්ට අපි බියබැතිවත් වීමට සමාන කාරණාවක් වශයෙන් දක්වා තිබීම අපව විමතියටපත් කරනවා. සර්ව බලධාරී දෙවියන් ආධ්‍යාත්මිකව මානවයාගෙන් පුද පූජා වත්පිළිවෙත් නැමදුම් කටයුතු සිදු කරවාගෙන යාඥා කටයුතු සර්ව බලධාරී දෙවියන් වෙතට ලබා ගැනීම තුලින්, පිළිගැන්වීම තුලින් දෙවියන්ට අපව තෘප්තිමත් කරගත හැකි. නමුත් ඉස්ලාම් එසේ පැවසුවේ නැහැ. ආධ්‍යාත්මිකව මිනිසා දෙවියන්ට කළ යුතු යුතුයකම් පමණක් නියම කරපු දහමක් නොවේ ඉස්ලාම් දහම. ඉස්ලාම් තුල මිනිසා ප්‍රශස්ත ලෙස මේ ලෝකේ මිහිපිට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මාර්ග මොනවාද කියා සෑම එකක්ම වඩාත් ගැඹුරින් කල්පනා කරලා සියලුම ආකාරයේ මඟ පෙන්වීම ලබා දී තිබීම තමයි ඒ විමතියට හේතුවක් වන්නේ. ඥාති සම්බන්ධකම් පවත්වීම කෙතරම් දුරට ඉස්ලාම් අවධාරණය කරනවාදයක් සූරතුන් නිසා 4 වන පරිච්ඡේදයේ 1 වන බැකියේ සර්ව බලධාරී දෙවියන් පවසනවා වත්තකුල්ලා අල්ලදී තසාඅලුන බිහි වල් අර්හාම්, ඔබ කවරෙකු මුල් කරගෙන ඔබගේ අවශ්‍යතාවයන් ඉල්ලා සිටින්නේද? එම සර්ව බලධාරී දෙවියන්ට බියවන්න. වල් අර්හාම්, ඔබේ ඥාති සම්බන්ධකම් සම්බන්ධයෙන්ද සර්ව බලධාරී දෙවියන්ට බියවන්න යනුවෙන් අල්ලාහ් තාලා පවසනවා. අල්ලාහ් තාලා වෙත තමයි අපේ ඉල්ලීම් සියල්ලක්ම ඉදිරිපත් කළ යුත්තේ. අපේ ඉල්ලීම් වලට ශ්‍රවණය කරන්නේ, අපේ ඉල්ලීම් සියල්ලක්ම ඉෂ්ට කිරීමේ හැකියාව තිබෙන්නේ අල්ලාහ් තාලාට පමණයි. ඒ අල්ලාහ් තාලාට ඔබේ ඉල්ලීම් ඉදිරිපත් කරනවා නම්, අල්ලාහ් වෙත පමණක් ඔබේ කන්නලව් කිරීම සිද්ධ කරනවා නම්, ඔබේ සියලු ප්‍රාර්ථනාවන් අල්ලාහ් වෙත පමණක් ඔබ යොමු කරනවා නම්, ඒ ඔබේ අවශ්‍යතාවයන් අල්ලාහ් වෙත යොමු කිරීමේදී ඔබ බියබැතිමත් විය යුතු අයුරින් ඒ හා සමානව ඥාතීන් සම්බන්ධයෙන්ද බියබැතිමත්ව කටයුතු කරන්න කියලා අල්ලාහ් තාලා පවසනවා. ඒ කියන්නේ අල්ලාහ් තාලාට අපි සිදු කළ යුතු වත්පිළිවෙත් වලට සමාන වේ කවර ලෙසින් බියබැතිමින් සිදු කළ යුතු වන්නේද? ඒ හා සමාන බියබැතිකමක් ඥාතීන් සම්බන්ධයෙන් ඔබ පවත්වා ගත යුතුයි.
ඔබ දෙවියන්ට අවනත වනවා නම්, ඔබ දෙවියන්ට ඔබේ යටහත් පහත් භාවය ඉදිරිපත් කරනවා නම්, ඥාති සබඳකම් පැවැත්වීම තුලිනුත් ඔබේ යටහත් පහත් භාවය ඉදිරිපත් කළ යුතුයි කියා අල්ලාහට පිළිගන්වනු ලබන යාඥා කටයුතු වලට සමාන කුසල, ඒ වගේම ඒහා සමාන වගකීමක් ඥාතීන් සම්බන්ධයෙන් ඉස්ලාම් ලබා දී තිබීම අපි දකිනවා. මම මුස්ලිම් වරයෙක් නම් මට කැමැති ලෙස ජීවත් වීමට හැකියාවක් නැහැ. මට හුදෙකලා ජීවිතයක් ගත කිරීමට හැකියාවක් නැහැ. මාගේ පවුලේ අය, මාගේ දරුවන්, මාගේ භාර්යාව පමණක් අදාළ කරගෙන ජීවත් වීමට මට ඉස්ලාම් දහමේ කිසිදු අවසරයක් නැහැ. කෙටියෙන් පවසනවා නම් ආත්මාර්ථයේ උදෙසා කිසිදු මිනිසෙක් ජීවත් වීමට නොහැකි කියන පොදු පරමාර්ථයෙන් ඉස්ලාම් දහමේ මඟ පෙන්වීම පිහිටා තිබෙනවා. සෑම කෙනෙකුගෙනම හිතලා පරාර්ථකාමීව අනෙක් මිනිසාට මා විසින් සිදුවිය යුතු සියලු ආකාරයේ යුතුයකම් හිමිකම් පිළිබඳව හොඳින් ගැඹුරින් ඉස්ලාම් දහම උගන්වා දී තිබීම තුළින් ඉස්ලාම් දහම සමාජවාදී, සමාජයට සුබවාදී දහමක් වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන දහමක් වශයෙන් පිහිටා තිබීම අප කවුරුත් ඉතාමත් සතුටටපත් විය යුතුයි. මෙවැනි දහමක් තුලින් ඥාති සම්බන්ධකම් පවත්වාගෙන ආරක්ෂා කරගෙන අපි ජීවත් විය යුතු යන කාරණාව අපට අවධාරණය කර තිබීම පිළිබඳව. හේතුව මිනිස්යන් වශයෙන් අපට තමයි ඥාතීන් සිටින්නේ. මේ ලෝකේ නොයෙකුත් ජීවීන් සිටිනවා. සතා සිව්පාවෝ ඉන්නවා. ඒ සතා සිව්පාවන්ව වදන, ඒ සතා සිව්පාවන්ව බිහි කරන සත්තු හිටියට ඥාති සම්බන්ධකම් පවත්වා ගැනීමේ මට්ටමක් සතා සිව්පාවන් අතර අපි දකින්නේ නැහැ. ඉස්ලාම් දහම එය අපට කල්පනා කරන්නට කියන්නේ මේ ආකාරයට. අප සතා සිව්පාවන්ට නැති ඒ ඥාති සම්බන්ධකම, සතා සිව්පාවන්ට නැති ඒ ඇසුර සර්ව බලධාරී දෙවියන් මානව වර්ගයන් සත්වයාගෙන් උසස් මනසක් සහිත මනුෂ්‍යයාට පමණක් එම තිරිනේ පිරිනමා තිබෙනවා නම් ඒ රැක ගැනීම, ඒ ආරක්ෂා කිරීම අපගේ යුතුයකමක්සේ අපි සැලකිය යුතුයි. ඒ නිසා තමයි ඉස්ලාම් ආධ්‍යාත්මිකව ඥාති සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධ කොට ඒ අවධාරණය කර ප්‍රකාශ කර තිබෙන්නේ. තවත් තැනක සඳහන් කරන අවස්ථාවේදී නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා, වමන් කාන යුමිනු බිල්ලාහි වල් යෞමිල් ආඛිර් ෆල්යසිල් රහිමහු. යම් කිසි පුද්ගලෙක් අල්ලාහ් ගැන හා පරලොව ගැන විශ්වාස කරනවා නම් ඔහු සිය ඥාතීන් සමග සුහදව ඇසුරු කරත්වා යනුවෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. මෙම හදීසය සහී උල් බුඛාරි වල 6138 වන අංකය යටතේ වාර්තා වී තිබෙනවා. නබි නායක තුමාණන් පවසන්නේ, ඔබ අල්ලාහ් විශ්වාස කරන කෙනෙක් නම්, ඔබ පරලොව ජීවිතේ, මරණින් මතු ජීවිතේ විශ්වාස කරනවා නම් ඔබේ ඥාතීන් සමග ඇසුරු කරන්න. ඔබේ ඥාතීන්ගේ සම්බන්ධකම් පවත්වා ගන්න, ඒ ආරක්ෂා කරන්න යනුවෙන් පවසනවා. අල්ලාහ් විශ්වාස කරනවා නම්, පරලොව විශ්වාස කරනවා නම් කියන්නේ ඉස්ලාම් ධර්මයේ ඇදහිල විශ්වාසය හා සම්බන්ධ කරුණක්. විශ්වාසයේ මනස හා සම්බන්ධ දෙයක්. නමුත් ඉස්ලාමයට ක්‍රියාපිළිවෙතක් ලබා දී තිබෙනවා. විශ්වාසය ඔබේ මනස සතු දෙයක්. ඔබ දෙවියන්ව බොරුවෙන් විශ්වාස කරන කෙනෙක් නම්, ඔබ පරලොව දිනය ගැන බොරුවෙන් විශ්වාස කරන කෙනෙක් නම් ඔබ ඥාති සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. ඔබ ඥාති සම්බන්ධකම් පවත්වන, ආරක්ෂා කරන පුද්ගලයෙක් නම් ඔබ අල්ලාහ් ගැන විශ්වාස තිබීම සත්‍යතාවයක්. ඔබ පරලොව දිනය ගැන විශ්වාස කර තිබීම සැබෑවක් කියලා ඉස්ලාම් මිනිසාගේ විශ්වාසය පරීක්ෂා කිරීමක් සිද්ධ කරනවා. ඔබේ විශ්වාසය සැබෑවක්ද නැද්ද? ඒ විශ්වාසය සැබෑවක් වන්නට නම් ඔබේ ක්‍රියාවලින් එම විශ්වාසය ප්‍රදර්ශනය කරන්න. ඔබේ විශ්වාසය ඔබේ ක්‍රියා තුළින් ප්‍රදර්ශනය කරනකොට තමයි ඔබ සැබෑ ලෙස දෙවියන් විශ්වාස කර තිබෙනවයි කියන කාරණාව සනාථ වන්නේ කියලා ඉස්ලාම් ධර්ම ඒ ඥාති සම්බන්ධකම් ආරක්ෂා කිරීම ආධ්‍යාත්මික කාරණාවක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එසේ ප්‍රකාශයට පත් කරන්නට හේතුව ඒ ආධ්‍යාත්මික කාරණාවක් වශයෙන් සම්බන්ධ කරනකොට මිනිසා යහුසුලුව වඩාත් උද්‍යෝගයෙන්, වඩාත් කැමැත්තෙන් ඒ ඥාති සම්බන්ධකම් පවත්වා ගැනීමට උත්සාහ දරන නිසා තමයි. ඒ වගේම නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන තවත් හදීසයක් සහී උල් බුඛාරි වල 5987 වන අංකය යටතේ වාර්තා වී තිබෙනවා. මේ හදීසයේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා, හලකල්ලාහුල් හල්ක, සර්ව බලධාරී දෙවියන් වන අල්ලාහ් සියලු නිර්මාණයන් නිර්මාණය කර ෆලම්මා ෆරග මින්හු, සියල්ලක්ම අවසානය කරාට පස්සේ කාමතිර් රහිමු, ඥාතිත්වය කියන ඒ ඥාති සම්බන්ධතාවය ඒ හැඩරුවක්සේ ඉදිරිපත් වෙමින් අල්ලාහ් සමග සාකච්ඡාවක යෙදුණා.
ෆාහදති බිහක්විර් රහ්මාන්. එය ਸਰව බලධාරී දෙවියන් අසීමිත කරුණාවන්තයන්න් වන අල්ලාහ් තාලාගේ රාජාසනයේ පාදයක් ග්‍රහණය කරමින් පැවසුවා. හාදා මකාමුල් ආයිදි බික මිනල් කතිඅති. මම මෙසේ ඉඳගෙන අසුන්ගෙන සිටින්නේ ඒට හේතුවක් තිබෙනවා. මට මාගේ ඥාතිත්වය විසන්ධි කරගෙන ජීවත් වන පුද්ගලයන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම සඳහා තමයි මෙසේ මම ඔබේ සිංහාසනය ග්‍රහණය කරගෙන සිටින්නේ කියලා ਸਰව බලධාරී දෙවියන් වෙත පවසනවා. ඒ අවස්ථාවේදී ਸਰව බලධාරී දෙවියන් ඥාතිත්වය කියන ඒ ගුණයට ඒට හැඩරුවක් වශයෙන් දෙවියන් ඒ නිර්මාණය කරලා එයත් සමගයි සාකච්ඡාවේ යෙදුනේ. ඒ හැඩරුවට පවසනවා අලා තරලයින අන් අසිලමන් වසලකි ව අක්තමන් කතඅකි. හරි. ඔබට ඥාතිත්වයේ විසන්ධි කිරීම තුළින් ආරක්ෂාව අවශ්‍යයි නම් මම ඔබට යමක් පවසන්නම් ඒ ඔබට තෘප්තිමත්ද කියලා ඔබ සලකා බලන්න කියලා ਸਰව බලධාරී දෙවියන් පවසනවා. ඒ ඥාතිත්වයට ඔබව සම්බන්ධ කරගෙන ඔබේ සමදකම් ආරක්ෂා කරගෙන ජීවත් වන්නා සමග මාද සමදකම් පවත්වා ගන්නා බවත් ඔබේ සමදකම් විසන්ධි කර ගන්නා අය සමග මාද මාගේ සමදකම් විසන්ධි කර ගන්නා බවටත් මම යම් නියමයක් පිළිටෙව්වා නම් ඒ ඔබට තෘප්තිමත්ද කියලා ඒ ඥාතිත්වයෙන් අසනකොට ඥාතිත්වයේ පවසනවා බලා යා රබ් මම ඒ අනිවාර්යයෙන්ම පිළිගන්නම් ඒ මට තෘප්තිමත් කියලා පවසනකොට ਸਰව බලධාරී දෙවියන් ෆසාකි ලකි එය ඔබට හිමි දෙයක් ඒ මම නියම කර හමාරයි කියලා ਸਰව බලධාරී දෙවියන් පවසනවා. මේ තුලින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරන්නට අදහස් කරන්නේ ඥාතිත්වය විසන්ධි කරගන්නා පුද්ගලයා සමග ਸਰව බලධාරී අල්ලාහට කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඥාතිත්වය ආරක්ෂා කරගන්නා පුද්ගලයන් සමග ਸਰව බලධාරී දෙවියන් තමන්ගේ සමදකම් පවත්වා ගන්නවා. සමදකම් පවත්වා ගන්නවා කියන්නේ දේව කරුණාව, දේව ආශිර්වාදය, දේව තෘප්තිය, දෙවියන්ගේ සියලු අනුග්‍රහයන් ලබා ගැනීමට තිබෙන්නා වූ මඟක් වන්නේ ඥාති සමදකම් පවත්වා ගැනීම කියලා ඉස්ලාම් ධර්ම තරයේම ප්‍රකාශ කර සිටිනවා. කෙතරම් දුරට ආධ්‍යාත්මිකව අවධාරණය කිරීමක්ද කියලා මදක් කල්පනා කරලා බලන්න. ඉස්ලාම් දහම මෙසේ ඥාති සමදකම් පවත්වා ගැනීම අවධාරණය කරන වාසේ කොහේ හරි ඔබ අසලා තිබෙනවද? කොහෙන් හරි ඔබ කියවලා තිබෙනවද? මෙතරම් දුරට අවධාරණය කිරීමක්. මේ මොනවද ਸਰව බලධාරී දෙවියන්ට තිබෙන උවමනාව? මිනිසෙක් ඥාතීන් සමග එකතු වෙලා ජීවත් වුණත්, වෙන් වෙලා ජීවත් වුණත් ਸਰව බලධාරී දෙවියන්ට ඉටු කරනු ලබන පුද පූජා වත් පිළිවෙත් නමදුම් නමස්කාර සියල්ලක්ම හරියාකාරව සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව පමණක් තෘප්තිය ලබාගෙන දෙවියන්ට සිටින්නට තිබුණා. නමුත් ඉස්ලාම් කියන්නේ ජීවන සැලැස්මක්. ඉස්ලාම් කියන්නේ ජීවන සැලැස්මක් වන නිසා ඉස්ලාම් තුල මානව සංහතිය ප්‍රශස්ත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන කාරණාව තමයි අවධාරණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දේව කරුණාව, දේව ආශිර්වාදයේ, දේව තෘප්තිය ලබා ගැනීම සඳහා දෙවියන් විසින් හුදේකලා තවුස් ජීවිතයක්, බඹසර ජීවිතයක් ගත කරන්න කියලා සෑම ආගමකම අවධාරණය කරලා තියෙනකොට ඉස්ලාම් පවසන්නේ එසේ නොවේ. ඔබ ඥාතීන් සමග ජීවත් වන්න. ඔබේ පෞල් සම්බන්ධතා වර්ධනය කරගන්න. ඔබ මිනිසා සමග සිදු කරගනු ලබන්නා වූ යුතුයකම්, හිමිකම් පිළිබඳව අවධාරණයෙන් යුතුව ඔබ අවධානය යොමු කරලා ඒ පිළිබඳව ඔබ කටයුතු කරන්න. ප්‍රායෝගිකව මිනිසා සම්බන්ධයෙන් ඔබ සහ සම්බන්ධතාවයන් පවත්වාගෙන ජීවත් වන්න කියලා තමයි ඉස්ලාම් පැවසුවේ. හුදකලා ජීවිතයක්, තනිකඩ ජීවිතයක්, ආත්මార్థකාමී ජීවිතයක් ඉස්ලාම් කිසිසේත්ම අනුමත කළේ නැත්තේ. මේ ආකාරයෙන් මිනිසාගේ ජීවන සැලැස්ම තුළ අන්තර් සම්බන්ධතා වර්ධනය කරගෙන ප්‍රශස්ත ජීවිතයක් මිනිසා ගත කරවීම සඳහා තමයි. එම නිසා තමයි ඉස්ලාම් සුවිශේෂී වන්නේ. ඉස්ලාම් වල මේ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් අපි සාකච්ඡා කරගෙන සිටින්නේ. තවත් හදීසයක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. එම හදීසය සහීහුල් බුඛාරි වල 5989 වන හදීස් අංකයට තේ වාර්තා වී තිබෙනවා. අර් රහිමු සිජ්නතුන්. ඥාතිත්වය කියන්නේ, ඥාති සම්බන්ධකම කියන්නේ එක් ශාඛාවක්. ෆමන් වසලහා වසල්තුහු වමන් කතා කතාතුහු. යම් කිසි කෙනෙක් ඒ ඥාති සම්බන්ධතාවයේ සම්බන්ධකම් පවත්වාගෙන සිටියා නම්, එය ආරක්ෂා කරගත්තා නම් මාත් ඔහු සමග සම්බන්ධතාව පවත්වන බවත්, යම් කෙනෙක් ඒ විසන්ධි කරගන්නවා නම්, සම්බන්ධතාව කඩ කරගන්නවා නම් මමත් ඒ සම්බන්ධකම් ඔහුත් සමග කඩ කරගන්නවයි කියලා ਸਰව බලධාරී දෙවියන් පවසන බව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිලිව පවසා තිබෙනවා.
මේ ඉස්ලාම් ධර්මයේ අවධාරණය කරන ඒ ඥාති සම්බන්ධකම් අපට අපි පවුලක් වශයෙන් කුටුම්බයක් වශයෙන් ජීවත් වන ජනතාවක් කිසිදු සතා සිව්පාවෙකුට නැති ලක්ෂණයක් මානව වර්ගයාට ਸਰව බලධාරී දෙවියන් නියම කරලා තිබෙන්නේ. එම නිසා මිනිසාගේ ජීවිතයේ ඥාති සම්බන්ධකම් ඒ ලේ ඥාතිත්වයේ වන්නට පුළුවන්, විවාහ ගිවිසුම හරහා ලැබෙන ඥාති සම්බන්ධකම් වන්නට පුළුවන්. සියලු ඥාති සම්බන්ධකම් ගෞරවණීයව සලකා එයට ගරු කරමින් ඒ ඥාති සම්බන්ධකම් පැවැත්වීමට අප විසින් කවර අයුරින් දායක විය හැකිද කියලා බලලා අපි පවුලක්සේ ඥාතීන් සමග සුහදව ඇසුරු කිරීමට වග බලාගත යුතුයි. ඒ ඉස්ලාම් ඉතාමත් අවධාරණය කර තිබෙනා වූ කාරණාවක් වශයෙන් මරණින් මතු ජීවිතයේ ජයග්‍රහණය ලැබීම සඳහා වූ කාරණාවක් වශයෙන් ඉස්ලාම් ඉදිරිපත් කර තිබීම අප කවුරුත් වටහාගෙන අපේ ජීවිතයේ ඒ ක්‍රියාත්මක කළ යුතුයි. තවත් හදීසයක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා මෙම හදීසයේ සහීහුල් බුඛාරි වල 5984 වන හදීස් අංකය යටතේ වාර්තා වනවා. නබිනායක තුමාණන් පවසනවා ලා යදුඛුලුල් ජන්නත කාතිඋන් ඥාති සම්බන්ධකම් විසන්දි කරගන්නා පුද්ගලයෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැහැ කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. මුස්ලිම් වරුන් වශයෙන් අපි සියලු නමදුම් නමස්කාරයන් සිද්ධ කරන්නේ සීමාවන් වලට යටත් වුණු ජීවිතයක් ගත කරන්නේ යම් කිසි පාලනයක් ඇතුළ ස්වයං පාලනයක් ඇතුව අපේ ජීවිත ගත කරන්නේ ඒට එකම හේතුව මරණින් මතු ජීවිතයේදී අපි සදාකාලින ජීවනය ලබා ගැනීම සඳහා ස්වර්ගස්ත වීම සඳහා දිව්‍ය ලෝකේ කිසිදු දුකින් තොර සදා සතුටින් ජීවත් වන ඒ අමරණීය ජීවිතය ලබා ගැනීම සඳහා ඒ අවස්ථාව උදාවන්නේ ආධ්‍යාත්මයෙන් පරිපූර්ණ කෙනෙක්ට නෙමෙයි. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ආධ්‍යාත්මයෙන් පරිපූර්ණ වී ස්වර්ගස්ත වන්න කියලා කිව්වේ නෑ. මේ ලෝකෙන් ඉවත් වෙලා හුදකලා ජීවිතයක් ගත කරගෙන දෙවියන්ට යාඥා පවත්වලා තවුස් ජීවිතයක් කරගෙන ඔබ බඹසර ජීවිතයක් ගත කරගෙන දෙවියන්ගේ තෘප්තිය ලබන්න කියලා ඉස්ලාම් පැවසුවේ නෑ. ඉස්ලාම් පවසන්නේ ඔබ ස්වර්ගස්ත වීමට නම් ඥාති සම්බන්ධකම් ආරක්ෂා කරන්න. ඔබ ඥාති සම්බන්ධකම් කඩ කරගෙන ඔබ ආධ්‍යාත්මයෙන් කෙතරම් පරිපූර්ණ පුද්ගලයෙක් වශයෙන් හංවඩු ගසා ගැනීමට උත්සාහ දරුවත් ඔබට ස්වර්ගස්ත වීමට නම් කිසිදු ඉඩ ප්‍රස්තාවක් නැහැ කියලා ඉස්ලාම් පවසා තිබීම අපි මවිතයටපත් වෙනවා. ආධ්‍යාත්මයට මඟ පෙන්වන්නට ආපු ආගමක මේ ලෞකික කාරණාවලදී සියලුම කාරණාවලට ඇයි මඟ පෙන්වා දී තිබෙන්නේ? අද වර්තමානයේ මුස්ලිම්වරු ඉස්ලාම් දහම අධික වශයෙන් මුස්ලිම්වරු අනුගමනය කිරීමට ඒ වගේම ලෝකවාසී ජනතාව අතරින් අධික ජනතාවක් ඉස්ලාම් දහම වෙත ආකර්ෂණය වීමටත් මෙම කරුණු කාරණා වැදගත්. ඉස්ලාම් සම්පූර්ණ ජීවන සැලැස්මක් වශයෙන් පවතිනවා. එකම දෙයයි බලාපොරොත්තු වන්නේ යාඥාවන් වශයෙන් යම් සීමිත ප්‍රතිශතයක මඟ පෙන්වීම ලබා දීලා නැමදුම් වශයෙන් යම් කරුණු කාරණා කියලා 95%කටත් වැඩියෙන් අපට ඉස්ලාම් පවසා තිබෙන්නේ ඔබේ ප්‍රායෝගික ජීවිතය, ඔබේ යථාර්ථවාදී ජීවිතය, ඔබේ ජීවිතයේ උපත සිට විපත දක්වා ඔබ සිදු කළ යුතු සියලු කටයුතු සිදු කරගත යුත්තේ කොහොමද? ඒටයි ඉස්ලාම් මඟ පෙන්වා දී තිබෙන්නේ. මල මූත්‍රා පහ කිරීමේ සිට රාජ්‍ය පාලන තන්ත්‍රය දක්වා ඉස්ලාම් සියලු ශේස්ත්‍රවලට මැදිහත් වෙලා ප්‍රශස්ත මඟ පෙන්වීම ලබා දීලා නිසි මඟට ඉස්ලාම අපෝ යොමු කරලා අපට යහමඟ පෙන්වා තිබෙනවා. එයයි ඉස්ලාම් ධර්ම සුවිශේෂී වන්නට හේතුවක් වෙලා තිබෙන්නේ. ඒ වගේම හිතවත් සහෝදර සහෝදරියනි, මෙසේ ඥාතීන් සමග අපි කෙතරම් දුරට සම්බන්ධකම් පවත්වන්නට උත්සාහ දරුවත් යම් අවස්ථාවලදී අකරතැබ්බයන් සිද්ධ වන්නට වෙනවා. ඥාති සම්බන්ධකම් පළුදුවන අවස්ථාවන් ඇති වෙනවා. ඥාති සම්බන්ධකම් ආරක්ෂා කරන්නට අපි කෙතරම් වෑයම් දරුවත් මිනිස්යන් වශයෙන් අපේ අතින් යම් වැරදීන් සිද්ධ වන්නට පුළුවන්. එසේ නැත්නම් අපේ ඥාතීන් අතින් යම් වැරදි සිද්ධ වන්නට පුළුවන්. වැරදි සිදුවීම මනුෂ්‍ය ස්වභාවයක්. ඒ මනුෂ්‍ය ස්වභාවය ඥාතීන් සම්බන්ධයෙන්ුත් අදාළයි. එම නිසා අපේ අතින් සිදුවන වැරදි හෝ ඥාතීන් අතින් සිදුවන වැරදි නිසා ඥාති සම්බන්ධකම් යම් තාක් දුරට යම් අවස්ථාවලදී පළඳුවන්නට ඉඩකඩ තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී සමහර ඥාති සම්බන්ධකම් පරම්පරාවෙන් පරම්පරාවට විසන්දි වන අවස්ථාවන් තිබෙනවා. කුඩා කාරණාවක් මුල් කරගෙන පරම්පරා ගණනාවක් කෝපයටපත් වෙමින් පෞල් බෙදිලා වෙන් වෙලා උන් තරහෙන් කෝපයෙන් පිරී ඉතිරී සිටීම අපි දකිනවා. මෙවැනි කරුණු කාරණා මේ සමාජය තුළ තිබෙනවා. ඉස්ලාම් වල දෙයක් තමයි අපි දැන් රැවුල වැවීම උදාහරණයක් වශයෙන් ගත්තා නම් මේ සඳහා අපි අතිවිශාල ප්‍රයත්නයක් දරන්නට අවශ්‍ය නැහැ. අලංකාර ලෙසින් මිනිස්යන්ගේ පිරිමින්ටම ආවේනික සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් අපි රැවුල වවා ගන්නාසේ
එම රැවුල අපගේ මුහුණේ පිරිමින්ගේ මුහුණේ තිබෙන කාලේ සියලු කාලවලදී ඒ සඳහා අපට කුසල් ලැබෙනවා. ඒ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මඟ පෙන්වීමක් වන නිසා. ඒ වගේම ඥාති සමදකම් අපි විසන්ධි කරගෙන ජීවත් වුණා නම් ඒ විසන්ධි කරගෙන ජීවත් වන සියලු කාලවලදී ඒ විසන්ධි කර ගැනීම තුලින් දේව කෝපයට හෝ දේව අතෘප්තියට හෝ දෙවියන්ගේ කරුණාදයාවෙන් ඈත් වීමට ඒ හේතුවක් වනවා. එම නිසා මේ પરම්පරාවෙන් પરම්පරාවට හෝ වසර ගණනාවක් හෝ යම් කිසි සීමිත මාස ගණනක් හෝ දින ගණනක් ඥාතීන් සමග අපි වෙන් වෙලා ඔවුන්ගේ සමදකම් අපි විසන්ධි කරගෙන ජීවත් වන අවස්ථාවලදී අපට ඉස්ලාම් දහමේ අකුසල් ලැබෙන තත්වයකට අපපත් වෙනවා. එම නිසා අපි කල්පනාවෙන් මනුෂ්‍යයන් වශයෙන් වැරදි වෙනවා. ඒ වැරදි තෝරලා බේරලා නිවැරදි කරගෙන අපේ අතින් වැරදි තිබෙනවා නම් ඒවට සමාව අරගෙන නැවත නැවත ඥාති සම්බන්ධකම් පිහිටුවීමට අපි උත්සාහ දැරිය යුතුයි. නමුත් එහෙම නෙවෙයි සිද්ධවන්නේ. ප්‍රායෝගිකව පොඩි පොඩි ප්‍රශ්නවලට අතිවිශාල කාලයක් වෙන් වෙලා පෞල් සම්බන්ධකම් සියල්ලක්ම කඩ කරගෙන වෛරයෙන් කෝපයෙන් පිරීලා කටයුතු කරන ජන සමාජයක් අපි දකිනවා. එවැනි මට්ටමක මිනිසුන් ජීවත් වීම ඉස්ලාම් ධර්ම සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. එසේ අපි ජීවත් නොවිය යුතුයි. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන හදීසයක් සහීහුල් බුඛාරි වල 5991 වන හදීස් සංඛ්‍යයටතේ වාර්තා වනවා. නබිනායක තුමාණන් පවසනවා ලයිසල් වාසිලු බිල් මුකාෆි ඥාතිත්වය ආරක්ෂා කරන පුද්ගලයන් වෙන අදහස් කරන්නේ එකට එකක් ඥාති සම්බන්ධකම් පැවැත්වීම නොවේ. වලාකිනිල් වාසිලු අල්ලදි ඉදා කතත් රහිමහු ඥාති සම්බන්ධකම් ආරක්ෂා කරගන්නා පුද්ගලයා වන්නේ යම්කිසි ඥාතිවරේ ඥාති සම්බන්ධකම් කඩකලත් ඒ ඥාති සම්බන්ධකම් නැවතත් පවත්වා ගැනීමට ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරමින් ඒ සම්බන්ධ කරගෙන නැවත ජීවත් වීමට උත්සාහ දරන්නා තමයි සැබවින්ම ඥාති සම්බන්ධකම් ආරක්ෂා කරන පුද්ගලයා යනුවෙන් නබිනායකතුමාණන් පවසනවා. වැරදි සිද්ධ වන්නට පුළුවන්. ඔවුන් වැරදි කළාය කියලා ඔබ ඥාති සම්බන්ධකම් අත්හරින්නට එපා. ඔබේ අතින් වරදක් සිදු වුණයි කියලා ඔවුන් අතිනුත් වැරදි සිද්ධ වෙනවා. මගේ අතින් වැරදි සිදු වුණ ගමන් ඔවුන් ඇයි අපිත් එක්ක කතා කරන්නේ? ඒ ගෙදර මේ දොරටුව ළඟටවත් මම යන්නේ මම ඔවුන් සමග කතා කරන්නයි කියලා ඔබ උඩඟුවන්නට එපා. ඔබ යටහත් පහත් වෙලා නිහතමානීව නැවත ගිහිල්ලා ඔවුන්ගේ සම්බන්ධතාවය ඔබ රැක ගන්න. ඔවුන් කඩ කළත් ඔබ විසින් කඩ වුණත් ඔබේ වගකීම ਸਰව බලධාරී දෙවියන්ගේ ඒ සම්බන්ධකම් ඔබ පවත්වා ගන්නට අවශ්‍ය නම් ඔබ ඥාතිත්වය ආරක්ෂා කරන්නට ඕන. ඥාතීන් වැරදි කරන ගමන් ඔවුන් සමග විසන්දි වෙලා හුදකලා වන්නටත් ඔවුන් යාපත කරන වෙලාවේ පමණක් ඔවුන් සමග සම්බන්ධ වන්නටත් ඔබ ආත්මාර්ථකාමී වන්නට එපා කියලා ඉස්ලාම් ධර්ම අපට මඟ පෙන්වා දී තිබෙනවා. එම නිසා අපගේ වැරදි ඉවසා දරාගෙන අපි ජීවත් විය යුතුයි. කෙටි කාලයක් තමයි අපි ජීවත් වන්නේ. මිනිස්යන්ගේ ආයුෂ කෙටි. වසර 60ක 70ක කාලයක් තමයි ආයුෂ කාලය. අවසාන ජන සමාජය වන මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජන සමාජයට ਸਰව බලධාරී දෙවියන් නියම කරලා තිබෙන්නේ. එම නිසා මෙම සාමාන්‍ය වයස 60ක් 70ක් කියන කෙටි ආයු කාලයක් තුල අපි ඥාතීන්ගේ සම්බන්ධකම් විසන්ධි කරගෙන මේ ලෝකේ අපි අත් කරගන්නට යන ජීවිතේ මොකද්ද? මොකද්ද අපේ ඉලක්කය? අපි මිනිසයන් වශයෙන් සියල්ලන්ම වැළඳගෙන ජීවත් වීමනේ අපේ ජීවිතේ අපි ලබන තෘප්තිය සතුට මිල මුදල් සැප සම්පත් ධනෙ නෙමෙයි අපේ ජීවිතේ අරමුණ. අපට මානසිකව මිනිසුන් සමග එකමුතුවෙන් එක්සත්ව එක්සිත්ව ජීවත් වෙමින් අපි සියලු දෙනාම එකිනෙකාට ප්‍රේම කරමින් ජීවත් වන ජීවිතය තමයි සැබෑ ජීවිතය. ඒ තමයි සැබෑ තෘප්තිය. ජීවිතේ අපි ආත්ම තෘප්තියක් ලබනවා නම් එම ආත්ම තෘප්තිය තිබෙන්නේ අපි සියලු දෙනා සමග එකමුතුවෙන් සමගියෙන් සහයෝගයෙන් එකිනෙකාට උදව් උපකාර කරගෙන එකිනෙකාගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන එකිනෙකාට පිහිට වෙමින් ජීවත් වීම නොවේද? එම නිසා මදක් ඒ පිළිබඳව කල්පනා කරන්න කියලා තමයි ඉස්ලාම අපට මෙසේ පවසා තිබෙන්නේ. ඔබේ ඥාතීන්ගෙන් යම්කිසි වරදක් ඔබට සිද්ධ වුණා නම් ඒ වරද හේතු කොටගෙන ඔබ ඥාතීන්ට කිසිසේත්ම සමාව නොදෙනවයි කියලා ඔබ හිතනවා නම් ඔබටත් වඩා බලපතලම ඥාති සම්බන්ධකම් කඩවීමට සම්පූර්ණ සුදුසුකමක් තිබුණු සිද්ධියක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය සම්බන්ධ සිද්ධියක වාර්තා වුණා. ඔබ සියලු දෙනාම දන්නවා ආයිෂා රලියල්ලාහු අන්හා තුමියහ සෆ්වාන් බින් මුඅත්තල් අස්-සුලමි අත්-තක්වානි කියන නබි මිත්‍රවරයා සම්බන්ධ කරගෙන අපවාදයක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ පැතිරුණා. ඒ අපවාදයේ පැතිරුනේ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔබ දන්නවා බනු මුස්තලක්
සටන සඳහා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සහභාගී වුණා. ඒ සටනට සහභාගී වෙලා ජයග්‍රහණය ලබාගෙන නැවත මදීනාව වෙතට පැමිණෙන අවස්ථාවේදී මදීනාවට ආසන්න ප්‍රදේශයක රාත්‍රියේදී නවාතන් ගන්නට සිද්ධ වුණා. එම අවස්ථාවේදී ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය හෙද සේවය සඳහා සහභාගී වෙලා සිටියා. නබිනායක තුමාණන්ගේ භාර්යාවන් එකිනෙකා කුසපත් ඇදමින් එක එක් සටන වලට එක් එක් භාර්යාවන් සහභාගී වුණා. මෙම සටනට ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය හෙද සේවයට සහභාගී වුණා. නැවත පැමිණෙන අවස්ථාවේදී නවාතන්ගෙන සිටනකොට ආයිෂා රලියල්ලාහු අන්හා තුමියට ස්වභාවික අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා සිය දෝලාවෙන් පිටතට ඇවිල්ලා මදක් දුරට යන්නට සිද්ධ වුණා. එසේ යම්කිසි දුරකට ගිහිල්ලා නැවත පැමිණෙන අවස්ථාවේදී සිය කනකර මාලය අහිමි වීම නිසා, එය අස්ථානගත වීම නිසා එය සෙවීම සඳහා නැවතත් පිටත් වෙනවා. නැවතෙම කනකර මාලය සොයලා එය හම්බ වුණේ නැහැ. ඒ සොයා Tamanගේ කාලේ රාත්‍රී කාලයේ ගත වෙනවා. නැවත උදෑසන වුණ ගමන් ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය එම දෝලාවේ සිටියා කියන හැඟීමෙන් දෝලාව උසවාගෙන යනු ලබනවා. එකල ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය කෙට්ටුවෙන් තරබාරු නොවී සිටි නිසා දෝලාවේ ඇය සිටියාද නැද්ද කියලා සැකයක් ඇති වුණේ නැහැ. ඔවුන් පිටත් වුණා. අවසානයේදී කාන්තාරය ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය අතරමං වෙනවා. සෆ්වාන් බින් මුඅත්තල් ව නබිනායකතුමාණන් නියම කරා අවසානයේදී නවාතන්ගෙන සිටින ඒ ජනතාව සියල්ලම පිට වුණාට පස්සේ යම්කිසි බඩු බාහිරාදියක් අස්ථානගත වුණා නම් එය අරගෙන සොයාගෙන පැමිණීම සඳහා සෆ්වාන් බින් මුඅත්තල් රලියල්ලාහු අන්හුතුමාණන් ව නබිනායකතුමාණන් නියම කර තිබුණා. එතුමා විසින් සියලුම නවාතන්ගෙන සිටි ඒ ස්ථාන පරීක්ෂා කරලා නැවත යන අවස්ථාවේදී ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය කාන්තාරයේ හුදකලාවේ නිදාගෙන වැතිර සිටින අවස්ථාව දැකලා ඇයව මදීනාවට ආරක්ෂා සහිතව ඇයව ගෙනල්ලා නබිනායකතුමාණන් වෙතට බාර දුන්නා. මෙම කාරණාව මිස්දා ඉබ්නු උසාසා එවැගේම තවත් සමහරු එකතු වෙලා අබ්දුල්ලා ඉබ්නු උබයි ඉබ්නු සලූල් කියන කුහකයන්ගේ පිහාවන මුනාෆික් වරයා මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම මදීනාවේ ඔවුන් පතුරවනවා. ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය යම් කිසි වරදක් සිදු කර තිබෙනවයි කියලා. සෆ්වාන් බින් මුඅත්තල් රලියල්ලාහු අන්හු තුමාහා ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය අතර යම් කිසි අයිතු සම්බන්ධතාවයක් පැවතුණයි කියලා අපවාදයක් පැතිරෙනවා. නවුදු බිල්ලාහ් අපේ අල්ලාහ් ආරක්ෂා කරන්න ඕන. නබිනායකතුමාණන්ගේ භාර්යාවන් කියන්නේ විශ්වාස කළ ජනතාවගේ මාතාවන්. අපේ අම්මලා වගේ මෑණියන්ලා වගේ අපි ගෞරවයට පත් කළ යුතුයි. නමුත් ඒ අවුල් වියවුල් සහගත තත්වයක් ඇති කිරීමේ අරමුණෙන් මුනාෆික් වරුන් විසින් මෙම අපවාදයේ ගෙනියනු ලැබුවා. එහි තරම කෙතරම් දුරට ව්‍යාප්ත වුණාද කියනවනම් මුස්ලිම් ජන සමාජයේ යම් යම් පුද්ගලයන් පවා ආයිෂා රලියල්ලාහු අන්හා තුමියා වරදක් සිදු කර ඇති කියලා කියන තරමට ඒ සම්බන්ධයෙන් මිස්දා ඉබ්නු උසාසා කියන පුද්ගලයා අබූ බකර් රලියල්ලාහු අන්හු තුමාගේ ඥාතීන් කෙනෙක්. ආයිෂා රලියල්ලාහු අන්හා කියන්නේ අබූ බකර් රලියල්ලාහු අන්හු තුමාගේ දියණිය. අබූ බකර් රලියල්ලාහු අන්හු තුමාගේ දියණිය වෙලත් ආයිෂා රලියල්ලාහු අන්හා තුමියට මිස්දා ඉබ්නු උසාසා කියන අබූ බකර් තුමාගේ ඥාතියා ඒ අපවාදයේ බොහෝ සෙයින් සමාජයේ පැතිරෙව්වා. අලි බින් අබී තාලිබ් රලියල්ලාහු අන්හු තුමා ඒ අපවාදයේ සැබෑ කියලා විශ්වාස කරා. හස්සාන් බින් සාබිත් කියන නබි මිත්‍රවරයා ඔහුත් විශිෂ්ට නබි මිත්‍රවරයෙක්. නමුත් ඒ නබි මිත්‍රවරයාත් මෙම අපවාදය පැතිරෙන්නට ඔහුත් හේතුවක් වුණා. මෙසේ සමාජයේ පුරාවටම මෙම අපවාදයේ පැතිරුණු අවස්ථාවේදී බොහෝම කලකිරීමටපත් වෙලා මම විශ්වාස කළ ජනතාවගේ මෑණියන් වන ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙම සිද්ධිය ඇසූ විරු සැනින්ම ක්ලාන්ත ගතිකව සිහිමූර්ජා වෙලා වැටුණා. සීතල ගතිකව අසනීප වෙලා උණ හැදුණු තත්වයක ඇය නැවත අවදි වුණා. මෙම අපවාදයේ නබිනායකතුමාණන් විශ්වාස කරයිද නැද්ද කියලා ඇයට කඳුළු හෙලලා අවසානයේදී සිය දැස් වලින් ලේ පමණයි පිටත් වුණේ. ඊතරම් දුරටම හඬා වැළපුණයි කියලා නබිනායකතුමාණන්ගේ භාර්යාව වන ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය සඳහන් කරනවා. පසුව කාලයක් ගත වෙනවා. අල්ලාහ් තාලාගේ දේව පණිවිඩය පහළ වීමට ප්‍රමාදයක් ඇති වෙනවා. ඒ ප්‍රමාදය ඇති වුණාට පස්සේ සමාජය අතර මේ අතිශයින්ම පැතිරුණ ගමන් මේ සැබෑවක් කියලා විශ්වාස කරන තරමට තත්වයක් ඇති වුණා. නමුත් අවසානයේදී සර්ව බලධාරී දෙවියන් වැකියක් පහල කරලා ඉන්නල් ලදීන ජාඌ බිල් ඉෆ්කි උස්බතුම් මින්කුම් මෙම අපවාදය ගෙන ආවේ නුඹලා අතුරින් මේ කණ්ඩායමක් තමයි. මෙම අපවාදය උන් ඇසූ විරු සැනින් ඔවුන්ගේ සිත් තුළ මේ අපවාදයක් කියලා හැඟීමක් තිබී යුතු නොවේද කියලා සූරතුන් නූර් වල වැකියක් පහල කරලා ආයිෂා රලියල්ලාහු අන්හා තුමියව ඇය පවිත්‍රවත් පතිවත් කාන්තාවක් කියලා අල්ලාහ් තාලා සහතිකය ලබා දුන්නා. එම සිද්ධියට පස්සේ ආයිෂා රලියල්ලාහු අන්හා තුමියට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැමිණ
පවසනවා යා ආයිෂා ඉහ්මදිල්ලා නුඹ අල්ලාහට ප්‍රශංසා කරන්න අල්ලාහට ස්තුතිවන්ත වන්න අල්ලාහ් තාලා නුඹව පවිත්‍ර කර හමාරයි කියලා පවසනකොට ආයිෂා රලියල්ලාහු අන්හා තුමියගේ මෑණියන් පහම පවසනවා කූමි ඉලා රසූලිල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ඔබ ස්තුතිවන්ත වෙන්න ඔහු වෙතට ගමන් කරන්න කියලා ආයිෂා රලියල්ලාහු අන්හා තුමියට පවසනකොට එතුමිය කෙතරම් දුරට මෙම අපවාදයේ තුලින් පීඩණයටපත් වුණාද කියනවා නම් එතුමිය පවසනවා ලා වල්ලා ඉලා අකූමු ඉලෛහි වලා අහ්මදු ඉල්ලල්ලාහ් මම එතුමාණන් වෙතට ගමන් කරන්නේ නැහැ අල්ලාහව හැර මම කිසිදු පුද්ගලයෙකු ප්‍රශංසා කරන්නේත් නැහැ මම ප්‍රශංසා කරන්නේ මා පවිත්‍ර කරපු සර්ව බලධාරී දෙවියන් අල්ලාහට පමණයි කියලා කියන තරමට එතුමිය කෙරෙහි මේ අපවාදයේ බලවත්සේ ඒ සමාජයේ පැතිරුණා. නමුත් එතුමිය ඉවසා දරාගෙන එතුමිය පවිත්‍රව ජීවත් වුණ ඒ විශ්වාසය මත එතුමිය ඉවසා දරාගෙන සිටියා. අල්ලාහ් තාලා එතුමියව පවිත්‍ර කළා. මෙම අවස්ථාවේදී අබූ බකර් රලියල්ලාහු අන්හු තුමා සිය දියණිය එවැගේම විශ්වාස කළ ජනතාවගේ මෑණියන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ භාර්යාව කියන තනතුරු තුනක් තිබෙන ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙතරම් දුරට පීඩාවටපත් වුණායි කියලා කේන්ති වෙලා වහාම මිස්දා ඉබ්නු උසාසා කියන සිය ඥාතියා වෙතට ගිහිල්ලා එක් වචනයක් ප්‍රවසනවා වකාන යුන්ෆිකු අලා මිස්තහින් ඉබ්නු උසාසා මිස්දා ඉබ්නු උසාසා කියන පුද්ගලයාට අබූබකර් රලියල්ලාහු අන්හු තුමා වියර් පැහැදම් සඳහා එතුමා උදව් උපකාර කරමින් සිටියා ලිකරාබතිහි මින්හු ඔහුගේ ඥාතීන් මට්ටමේ සිටින නිසා. නමුත් අබූබකර් රලියල්ලාහු අන්හු තුමා පවසනවා වල්ලාහි ලා අන්ෆිකු අලා මිස්තහින් ෂයිअन අබදන් බඅදමා කාල ලි ආයිෂා ආයිෂාට මෙසේ අපවාද කීවාට පස්සේ මිස්දා ඉබ්නු උසාසාට සර්ව බලධාරී දෙවියන් මත දිවුරමි මින්මතුටම සත පහකින්වත් උදව් උපකාරයක් කරන්නයි කියලා අබූබකර් රලියල්ලාහු අන්හු තුමා මිස්දා ඉබ්නු උසාසාට කියනවා. ඒ අවස්ථාවේදී එතුමාට ඒ කියන්නට සියලු සුදුසුකම් තිබෙනවා. හේතුව තම දියණියටයි අපවාදය කියලා තියෙන්නේ. නබි නායකතුමාණන්ගේ භාර්යාවටයි අපවාදය කියලා තියෙන්නේ. විශ්වාස කළ ජනතාවගේ මෑණියන්ටයි අපවාදය කියලා තියෙන්නේ. මෙසේ කියන පුද්ගලයා තමාගේ වත්කමෙන් ජීවිතයේ යැපෙන පුද්ගලයෙක් පවා මෙසේ කියන්නට පුළුවන්ද? තමාගේම මුදලින් ජීවිතයේ ජීවන වීදම් සඳහා උදව් උපකාර ලැබමින් සිටින පුද්ගලයෙක් තමාගේම දියණියට මෙසේ අපවාදයක් කියනවා නම් යම් කිසි පුද්ගලයෙක් ඉවසා දරා ගනීද? එම කෝපයෙන් තමයි අබූබකර් රලියල්ලාහු අන්හු තුමා මේ ප්‍රකාශය ප්‍රකාශ කළේ. නමුත් අල්ලාහ් තාලා කුර්ආන් වකියක් පාල කරා ලා යතලි උලිල් ෆලි මින්කුම් වස්සഅති නුඹලා අතරින් ධනය හා ශ්‍රේෂ්ඨත්වයේ ලැබී තිබෙන අය අයුතු උලිල් කුර්බා වල් මසාකීන වල් මුහාජිරීන ෆී සබීලිල්ලාහ් අල්ලාහගේ මාර්ගයේ හිජරත් කළ අය දුගී දුප්පත් ජනතාවට එවැගේම කිට්ටු ඥාතීන්ට මින්මතුවට වේදම් කරන්නේ නැහැ කියලා අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරන්නට එපා. වල් යෆු වල් යස්ෆහු මේ නොසලකා හරින්න මේ සමා කර දමන්න. අලා තුහිබ්බුන අන් යග්ෆිරල්ලාහු ලකුම් ඔබව අල්ලාහ් තාලා සමා කළ යුතුයි කියා ඔබ ප්‍රිය කරනවාද නැද්ද? අල්ලාහගේ සමාවට ඔබ ප්‍රිය කරනවා නම් ඔබ මේ පුද්ගලයන්ට සමාව ලබා දෙන්න කියලා අල්ලාහ් පවසමින් වල්ලාහු ගෆූරුර් රහීම් අල්ලාහ් සමා කරන්නේ අසමසම දයාවන්තයෙක් කියා කුර්ආන් වකියක් 24 වන පරිච්ඡේදයේ 22 වන වකිය වශයෙන් පහළ කරනවා. මෙම කුර්ආන් වකිය පහළ වුණ ගමන් අබූබකර් රලියල්ලාහු අන්හු තුමා වහාම ලහියේ ගිහිල්ලා මිස්දා ඉබ්නු උසාසාව කැඳවලා මම අල්ලාහගේ ශමාව අල්ලාහගේ දයාව මම බලාපොරොත්තු වන කෙනෙක් නිසා මම ඔබට මින්මතුවටත් උදව් උපකාර කරන්නම් කියලා පවසනවා. වල්ලාහි ඉන්නී ලා උහිබ්බු අන් යග්ෆිරල්ලාහු ලි අල්ලාහ් මාගේ පව් ශමා කළ යුතුයි කියලා මම අපේක්ෂා කරනවා. එම නිසා මම නැවතත් මිස්දා ඉබ්නු උසාසාගේ පවුලට ඥාතීන්ට බිය පැහැදම් කරන්නට සූදානම් වෙනවයි කියලා අබූබකර් රලියල්ලාහු අන්හු තුමාණන් පැවසූ මෙම සිද්ධිය සහීහුල් බුඛාරි වල 2467 වන හදීස් අංකයටතේ වාර්තා වී තිබෙනවා. මදක් කල්පනා කරලා බලන්න. සිය දියණියට අපවාදයේ කියපු පුද්ගලයාට වියදම් කරන්නේ නැහැ කියලා කියනකොට අල්ලාහ් මත දිවුරා පවසනකොට අල්ලාහ් තාලා ඒ නොසලකා හැරදමා සමා කරන්න කියලා පවසනවා. හේතුව ඥාතීන් නිසා. මීටත් වඩා දරුණු ගණයේ වරදක් අපේ ඥාතීන් අතින් අපට සිදු වෙලා නැතුව ඇති. යම් යම් දේවල් යම් යම් කතා යම් යම් ඇදකුද කියලා ඇති. ඒව මෙතරම් දුරට සලකලා අපි ඥාතීන්ව විසන්දි කරන්නට අවශ්‍ය නැහැ. ඔවුන්ගේ නැත් වන්නට අවශ්‍ය නැහැ. අල්ලාහගේ ධර්ම දූතයන්ගේ භාර්යාවට අපවාදයේ කියපු පුද්ගලයා පවා ඒ පුද්ගලයාට විය පැහැදම් කරන්න එපා කියලා ඔබ කියන්න එපායි කියලා අල්ලාහ් තාලා අවවාද කරනවා. ඥාතීන් රැකගත යුතුයි. අල්ලාහගේ මාර්ගයේ අපි විය පැහැදම් කරන එක අල්ලාහගේ තෘප්තිය ලබා ගැනීමට නම්
මනුෂ්‍යයන් වශයෙන් ඔවුන්ගේ අතින් සිදුවන වැරදි මුල් කරගෙන ඔවුන්ව ඈත් කරන්නට එපා. හේතුව ඔබේ අතිනුත් අනාගතයේදී වැරදක් සිදුවන්නට පුළුවන්. ඔබත් මිනිසෙක්. ඔබේ අතිනුත් වැරදි සිද්ධ වන්නට පුළුවන්. ඒ වැරදි ගැන හිතලා මනුෂ්‍ය වැරදි ඉවසා දරාගෙන ඒවා ක්ෂමා කරලා නොසලකා හැර දමලා ඥාති සම්බන්ධකම ආරක්ෂා කරන්න කියලා අල්ලාහ් තාලා අති විස්මයජනක මඟ පෙන්වීමක් අපට ලබා දී තිබෙනවා. මා හිතවත් සහෝදර සහෝදරියනි, මීටත් වඩා ඔබට මඟ පෙන්වීමක් අවශ්‍යද? මීටත් වඩා ඥාති සම්බන්ධකම් ආරක්ෂා කිරීමට ආදර්ශයක් අවශ්‍යද? මෙයයි ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවය. ඉස්ලාම් කියන්නේ මානව ස්වභාවය හඳුනාගෙන මිනිසාගේ යහපත උදෙසා මඟ පෙන්වා දී තිබෙන ප්‍රායෝගික ජීවන සැලැස්මක් වන නිසා තමයි ඉස්ලාම් මෙතරම් දුරට සුවිශේෂීව. සාමාන්‍යයෙන් තරහක් කෝපයක් තිබෙන පුද්ගලයෙක් නම් තරහ කියන දේ පුද්ගලයන්ට සමහර අවස්ථාවල තිබෙන්නට ඕන. තරහක්ම නැති කිසිම හැඟීමක් නැති පුද්ගලයන් වශයෙන් අපි ජීවත් වන්නට බෑ. යම් වැරදි සිද්ධ වෙනකොට අපිට තරහ යනවා. තරහ යන නිසා තමයි අපි සමහරුත් එක්ක ඈත් වෙලා ඉන්නේ. එසේ ඈත් වෙලා ඉන්නට පුළුවන්. සදාකාලීනව ඈත් වන්නට බෑ. ඒ తాවකාලික ඈත්වීමක් වන්නට ඕන. කවදාවත්ම ඔබත් එක්ක සම්බන්ධකම් පවත්වන්නයි කියලා මා අභියෝග කරන තරමට ඥාති සම්බන්ධකම් කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. එය අල්ලාහට බියබැතිමත් වීමට සමානව සලකමින් අපි බියබැතිමත් විය යුතු කාරණාවක්, විශේෂ වස්තුවක්. එම නිසා මිනිසෙක් වශයෙන් ඔබට තරහක් ගියා නම් ඒ සඳහා කාල සීමාවක් ඉස්ලාම ඔබට පනවා තිබෙනවා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන හදීසය සහීහුල් බුඛාරි වල 5768 වන අධිසංඛ්‍ය යටතේ වාර්තා වනවා ලා යහිල්ලු ලි මුස්ලිමින් අන් යහ්ජුර අඛාහු ෆෞක සලාසින්. එක් මුස්ලිම් වරයෙකුට හලාල් වන්නේ නැත. කියන්නේ එක් මුස්ලිම් වරයෙකුට අනුමැතිය නැත අන් යහ්ජුර අඛාහු ෆෞක සලාසින්. තම සහෝදරයාගෙන් දින 3කට ඈත් වී සිටීමට ඔහුට අවසරයක් නැහැ. මුස්ලිම් සහෝදරවරයෙක් සමග දින 3ක් කෝප වී සිටීමට ඔබට අවසරයක් නැහැ. ඔවුන් අතර යම් දේවල් සිද්ධ වෙලා තියෙන්නට පුළුවන්. යම් ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නට පුළුවන්. නමුත් දින 3යි ඒ කාල සීමාව. ඒ දින 3ක කාල සීමාව තුල ඔබගේ කෝපය සංසිඳුවා ගන්නට ඕන. ඉස්ලාම් දහමේ මේ දින 3 නියමය අපට නියම කර තිබෙන්නේ අති විස්මයජනක ලෙස. අපගේ ජීවිතේ කවරනම් ආකාරයෙන් විපතක් සිද්ධ වුණා, කවර ගණේ විපතක් සිදු වුණා, ඒ ਸਰව බලධාරී දෙවියන්ගේ දෛවයේ නියමය කියලා අපේ හිත හදාගෙන දින 3ක් ඇතුළත අපි සාමාන්‍ය මට්ටමකට එන්නට ඕන. සාමාන්‍ය මානසිකත්වයකට එන්නට ඕන. එකම එක ව්‍යතිරේකයක් පමණයි තිබෙන්නේ. භාර්යාවකට තම ස්වාමි පුරුෂයා අහිමි වුණා නම් පමණක් මාස 4ක් දින 10ක් බලාපොරොත්තුවෙන් සිටිය යුතු ඉද්දා කාලයක් තිබෙනවා. එම ඉද්දා කාලය තුලදී ශෝකය මාස 4ක් දින 10ක් ඇයට පළ කරන්නට පුළුවන්. විවිධ හේතු නිසා ඉද්දා නියම වෙලා තිබෙනවා. එම ඉද්දාවේ පමණක් ශෝකය පළ කරන්නට ඉස්ලාම් වල අවසර තිබෙනවා මාස 4ක් දින 10ක්. එය හැර අනෙකුත් සියලු කාරණාවලදී තම ස්වාමි පුරුෂයාගේ අහිමි වීමට පමණයි. පියාණන්ගේ, මෑණියන්ගේ, වෙනත් ඥාතීන්ගේ අහිමි වීම වලට පවා, ජීවිත අහිමි වීම වලට පවා දින 3ක කාල නියමයක්. ඒ දින 3 ඇතුළත සාමාන්‍ය මට්ටමට පත්වන්නට ඕන. මිනිස්යන් වශයෙන් අපි යථාර්ථවාදීව ජීවත් වන්නට ඕන. සිද්ධ වුණ දෙයක් ගැන නැවත හිතලා අපි කලකීලා මානසිකව ලෙඩ වෙලා අපගේ ජීවිතයේ තවදුරටත් අවුල් කර ගැනීමට අවශ්‍ය නැහැ. ප්‍රශ්නේ ඇති වුණා නම්, ගැටලුවක් සිද්ධ වුණා නම්, යම්කිසි විපතක් වුණා නම් ඒ ਸਰව බලධාරී දෙවියන්ගේ නියමයක් කියලා අපේ සිතේ තිබෙන බර අහක තබලා සැහැල්ලු වෙලා අපේ මනස නිරවුල් කරගෙන අපේ ජීවිතය ඉදිරියට ගමන් කළ යුතුයි. මේ දින 3ක කාල සීමාව නබිනායකතුමාණන් එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු සමග කෝපයටපත් වෙලා සිටියා නම් ඒ කෝපය සංසිඳුවා ගන්නට එයත් සීමාවක් කියලා ඉස්ලාම් දක්වනවා. ඒට හේතුව දින 3ට වඩා ඔබ කාලාන්තරයක් මුළුල්ලේ අනිත් සහෝදරයා සමග කතා නොකර සිටීම තුළින් ඒ සමාජ අන්තර් සම්බන්ධතාවයන් බිඳී යනවා. සමාජ සහසම්බන්ධතාවයන් බිඳී යනවා. නැවත වතාවක් මිනිස්සයා සමාජයේ සමග සම්බන්ධ වෙලා ජීවත් විය යුතු ඒ මට්ටම නැති වුණාම මිනිසාට සිදු කළ යුතු යුතුයකම් වගකීම් සියල්ලක්ම මගහැරෙනවා. එම නිසා ඉස්ලාම් මේ දින 3 නියමය නියම කරලා නබිනායකතුමාණන් ඔබටත් ආත්ම ගරුත්වයක් තිබෙනවා. අනිත් පුද්ගලයා සමග කෝපයටපත් වෙලා සිටියේදී ඔබටත් එකතු වන්නට මනසක් නැත්නම් ඉස්ලාම් ඒටත් මඟ පෙන්වීමක් දක්වනවා. නබිනායකතුමාණන් පවසනවා වා khairuhuma alladhi yabda'u bis-salam. නුඹලාගෙන් ශ්‍රේෂ්ඨ පුද්ගලයා වන්නේ දෙදෙනෙක් කෝප වෙලා දින 3ක් ඇතුළත කෝපේ නිවා ගැනීම සඳහා අමුවන අවස්ථාවේදී සලාම් කියමින්, ආරම්භයෙන් සලාම් කියමින්
ඉදිරිපත් වන පුද්ගලයා තමයි නුඹලා අතරින් ශ්‍රේෂ්ඨ පුද්ගලයා කියලා නබි නායකතුමාණන් පවසනවා. අපි ශ්‍රේෂ්ඨ මිනිස්යන් වශයෙන් උත්තරීතර මිනිස්යන් වශයෙන් ජීවත් වන්නට නම් අපි කෝපයටපත් වුණු පුද්ගලයෙක් සමග දින 3ක් ඇතුළත සලාම් වලට මුල් වෙමින් සලාම් වලට ඉදිරිපත් වෙමින් යහුසුළු වෙමින් සලාම් කියලා ප්‍රථමයෙන් සලාම් පවසලා අපි මිත්‍ර වන්නට ඕන. සලාම් කියන්නේ ඉස්ලාම් ධර්මයේ ඒකටත් වෙනත් නියමයක් තිබෙනවා. යම් කිසි කෙනෙක් සලාම් පැවසුවා නම් ඒ සලාම් වලට පිළිතුරු දීම සෑම මුස්ලිම් වරයෙක්ටම අනිවාර්ය යුතුයකමක් ඉස්ලාම් පවසා තිබෙනවා. සලාම් කියන්නේ අස්සලාමු අලයිකුම් ඔබ කෙරෙහි සාමය උදා වේවා කියලා මුස්ලිම් වරයෙක් පැවසුවා නම් අනෙක් මුස්ලිම් වරයා ව අලයිකුමුස් සලාම් ඔබ කෙරෙහි සලාමය උදා වේවා කියලා වචන දෙක එක පිට තිබෙන වචන දෙක මාරු කරලා කියන්නට ඕන. අස්සලාමු අලයිකුම් අලයිකුම් අස්සලාම් කියලා මාරු කරලා කියන්නට ඕන. අර්ථය එකයි. ඔබ කෙරෙහි සාමය උදා වේවා. එතකොට ඔබ කෙරෙහි සාමය උදා වේවා කියලා යම්කිසි පුද්ගලයෙක් පැවසුවා නම් ඒට පිළිතුරු දීම මුස්ලිම් වරයෙක්ට අනිවාර්ය යුතුයකමක්. ਉਹ පිළිතුරු වශයෙන් සලාම් දීමට බැඳී සිටින නිසා මට කිසිදු ආත්ම ගරුත්වයට ප්‍රශ්නයක් නෙවෙයි. නබි නායකතුමාණන් පවසා තිබෙන නිසා මම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වන්නට මම සලාම් කිව්වා. ඒ පුද්ගලයාට සලාම් කිව්වා නම් මම පිළිතුරු දෙන්න ඕන කියලා ඉස්ලාම් පවසා තිබෙන නිසා මම පිළිතුරු දුන්නයි කියලා දෙදෙනාම කතා කරන්නට පටන් ගන්නකොට ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ මනස කිට්ටු වෙලා ආකර්ෂණය වෙලා ක්‍රමක්‍රමයෙන් කතා කරන්නට පටන් ගන්නවා. කෝපය ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙලා යයි කියලා ඉස්ලාම් දාම ඒටත් ප්‍රායෝගික මඟ පෙන්වීමක් ලබා දී තිබෙනවා. කතරම් දුරට මෙම ඥාති සම්බන්ධකම් හිත මිතුරන් සමග අපි කිට්ටු වෙන ඇසුරු කළ යුතුද කියලා ඉස්ලාම් පවසා තිබෙනවාද කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේම ඉස්ලාම් තුල තවත් වැදගත් කාරණාවක් තමයි මේ ඥාතීන්ට අපි කිට්ටු සම්බන්ධකම් පවත්වනවායි කියන්නේ ඥාතීන්ට අපි වියපැහැදම් කරන්නට ඕන. ඥාතීන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ගේ දුකට අපි අතහිත දෙන්නට ඕන. ඥාති සම්බන්ධකම් පවත්වනවායි කියලා ඥාතියෙක්ගේ තියෙන දේපල ඌරංකාල ජීවත් වෙන එක නෙවෙයි ඥාති සම්බන්ධකම් පවත්වනවායි කියන්නේ. මා විසින් ඥාතීන්ට යම් උදව් උපකාර කරලා ඒ ඥාතීන්ව සමාජ මට්ටමෙන් ඉහළ මට්ටමකට ගේන්නට ඕන. අද ලෝකයේ යාචකයන් වැඩි වශයෙන් ඉන්නේ. යාචකයන් වැඩියෙන් හින්නට හේතුව ඒ පවුල්වල ඥාතීන් ඒ පවුල්වල ඥාතීන්ට නිසි පරිදි උදව් උපකාර නොකිරීම තමයි. එක් පවුල් තම ඥාතීන්ට අතහිත දීලා එක් පවුලක හොඳ ධනවතෙක් ඉන්නට පුළුවන්. ඒ ධනවතා තම පවුලේ සිටින සෙසු දුප්පත් ඥාතීන්ව හොයලා බලලා ඔවුන්ගේ ජීවිතයට අතහිත දුන්නා නම් යාචකයන් කියන පිරිසක් අද ලෝකේ ඉන්නට කිසිදු අවස්ථාවක් උදා වන්නේ නැහැ. අද යාචකයන් වැඩි හරියක්ම සිටින්නේ ඥාති සම්බන්ධකම් නිසි පරිදි පවත්වා නොගැනීම නිසා. යාචකයේ කවර හරි පුද්ගලයෙකුගේ ඥාතියෙක් ඒ ඥාතීන්ගේ නොසැලකිලිමත්කම නිසා තමයි ආත්ම ගරුත්වයේ පරදුවට තබලා ඔවුන් ඊගා කාල ජීවත් වන්නේ. ඊගා කන තත්වයක් ඇති කරන්නේ ඥාති සම්බන්ධකම් කඩාකප්පල් කරන අය. එම නිසා මේ ඥාතීන් සමග අපි හොඳින් ජීවත් වන්නට ඉස්ලාම් පවසන දෙයක් තමයි ඔවුන්ට වියපෑදම් කරන්න. සර්ව බලධාරී දෙවියන් සුද්ධ වූ කුර්ආනයේ 17 වන පරිච්ඡේදයේ 26 වන වැකියේ පවසනවා වආති දල් කුර්බා හක්කහු. ඔබ ඥාතීන්ට ඔවුන්ගේ කොටස පිරිනමන්න කියලා අල්ලාහ් තාලා පවසනවා. වල් මිස්කීන් ඒ වගේම දුගී දුප්පත් ජනතාවටත් පිරිනමන්න. දුගියාට වියදම් කරන්නට කියන්නට කලින් ඉස්ලාම් වල වියදම් වල දෙවන ස්ථානය ලබා දුන්නේ ඥාතීන්ට වියදම් කරන්න කියලා. කලින් අපි පැවසුවා වැකියක් 4 වන පරිච්ඡේදයේ 36 වන වැකිය වඅබුදුල්ලාහ වලා තුෂරිකූ බි ෂයියා අල්ලාහට පමණක් නැමදුම් කරන්න අල්ලාහට සමානයන් කල්පනය නොකරන්න වබිල් වාලිදෛනි ඉහ්සාන ඔබේ දෙමාපියන්ට ඕටන් කරන්න වබිදිල් කුර්බා ඔබේ ඥාතීන්ටත් ආවතේව කරන්න කියලා අල්ලාහ් පවසනවා. දෙමාපියන්ට උදව් උපකාර කිරීමට දෙවෙනි මට්ටමේ තිබෙන්නේ ඥාතීන්ට උපස්ථාන කිරීම. ඥාතීන්ට ආවතේව කිරීම. ඥාතීන්ට යහපත සිදු කිරීම. ඒ යහපත අපි විසින් සිදු කළ යුතුයි. තවත් වැකියක අල්ලාහ් පවසනවා 30 වන පරිච්ඡේදයේ 38 වන වැකියේ ෆාතිදල් කුර්බා හක්කහු වල් මිස්කීන් ඔබේ ඥාතීන්ට ඔවුන්ගේ කොටස පිරිනමන්න කියලා අල්ලාහ් පවසනවා. ඒ නිකන් හිඟමණයට ලබා දෙන දෙයක් නෙමෙයි. හිඟන්නාගේ පාත්‍රයට ඔබ ලබා දෙන්නා වූ සදම්පින්කමක් වශයෙන් ඔබ හිතන්නට එපා. ඒ ඔවුන්ගේ යුතුයකමක් වශයෙන් ඉස්ලාම් පවසනවා. හක්කහු ඔවුන්ගේ යුතුයකම ඔවුන්ට ඉනි කොටස පිරිනමන්න කියලා අල්ලාහ් තාලා පවසනවා. එතකොට ඥාතීන්ට අපේ දේපලවල අයිතියක් තිබෙනවා. ඔවුන් අපේ දේපල භුක්ති විඳින්නට ඔවුන්ට සුදුසුකම් තිබෙනවා. අපේ දේපලෙන් ඔවුන්ට කොටස අපි ලබා දීලා ඔවුන් සමග අපි කිට්ටුවෙන් ඇසුරු කළ යුතුයි කියලා ඉස්ලාම් ධර්ම පවසනවා. ලබරත් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට වැකියක් පහළ වෙනවා. සූරතු ආල ඉම්රාන් 3 වන පරිච්ඡේදයේ 92 වන වැකිය ලන් තනාලුල් බිර්ර හත්තා තුන්ෆිකු මිම්මා තුහිබ්බුන් නුඹලා වඩාත්ම ප්‍රිය කරන දෙයින් අල්ලාහගේ මාර්ගයේ වේදම් කරන තුරු නුඹලා කිසිදු අවස්ථාවක යහපත කුසල ලබා ගන්නේ නැතයි කුර්ආන් වැකියක් පහළ වුණා.
එම කුර්ආන් වැකිය පහළ වුණු ගමන් අබූ තල්හා රලියල්ලාහු අන්හු තුමා ඔහු ධනවත් සහාබිවරේ, ඔහු නබි මිත්‍රවරේ, ඔහු ධනවත් නිසා ඔහුට විවිධ වතු උයන් තිබුණා. ඒ වතු උයන් වලින් අතිශයින්ම වැදගත් විශිෂ්ට සරුසාරවත් වතු උයනක් තමයි බයිරුහා කියන වතු උයන. එහි රට ඉඳිගස් ඒ වගේම ජලය අවශ්‍ය පමණින් තිබුණා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මස්ජිදුන් නබවි කියන දේවස්ථානයට ඉදිරිපසින් තමයි ඒ බයිරුහා කියන උයන තිබුණේ. නබි නායක තුමාණන් පවා සෙවණලි ගැනීම සඳහා බයිරුහා කියන උයනට යාමට පුරුදුව සිටියා. ඊතරම් දුරට විශිෂ්ටතාවයන් රසක් තිබුණු උයනක්. එම බයිරුවා උයන අල්ලාහගේ මාර්ගයේ මම වියදම් කරන්නට යනවායි කියලා, වකුෆ් කරන්නට යනවායි කියලා, පොදු දේපලක් වශයෙන් ඉස්ලාමීය රාජ්‍යයට මම පවරන්නට යනවායි කියලා අබූ තල්හා රලියල්ලාහු අන්හු තුමාණන් ඉදිරිපත් වුණා. මෙම වැකිය පහළ වුණ ගමන් ඔහුගේ සිතේ කැළඹීමක් ඇති වෙලා ඔහු අල්ලාහගේ මාර්ගය උදෙසා සිය දේපලෙන් වටිනාම දේපලක් වියදම් කරන්නට ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව නබි නායක තුමාණන් ඒ සම්බන්ධ හදීසයක් සහිහුල් බුඛාරි වල 1368 වන හදීස් සංඛ්‍යා යටතේ වාර්තා වී තිබෙනවා. අබූ තල්හා රලියල්ලාහු අන්හු තුමාණන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පැමිණ ව ඉන්න අහබ්බු අම්වාලි ඉලයිය බයිරුහා, මම වඩාත්ම ප්‍රිය කරන මාගේ දේපල බයිරුහා නැමැති උයන. ව ඉන්නහා සදකතුන් ලිල්ලා, මම එය අල්ලාහ් වෙනුවෙන් සදකා කරනවා. අර්ජු බිර්රහා ව දුඛරහා ඉන්දල්ලාහ්, මම අල්ලාහ් වෙත ඒ සඳහා වූ ආනිසංස කුසල් සියල්ලක් මම බලාපොරොත්තු වෙනවා. ෆල්ලා යා රසූලල්ලාහ් හයිසු අරාකල්ලාහ්, අල්ලාහ් ඔබට නියම කර තිබෙන ආකාරයට එය ඔබ භාවිතා කරන්න අල්ලාහගේ ධර්ම දූතයාණනි යනුවෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අබූ තල්හා රලියල්ලාහු අන්හු තුමාණන් පවසනවා. එසේ පවසනකොට නබි නායක තුමාණන් පවසනවා බඛින් ذَلِكَ මාලුන් රාබිහුන්, එසේද එය වඩාත් ලාභදායක දේපලක් නොවේද? ذَلِكَ මාලුන් රාබිහුන්, එය වඩාත් ලාභදායක දේපලක් නොවේද? වකද සමයතු මා කුල්ත ව ඉන්නී අරා අන් තජ්අලහා ෆිල් අක්රබීන්, නමුත් ඔබ කියූ දෙයට මම ශ්‍රවණය කරා. ඔබ අල්ලාහ් වෙනුවෙන් අල්ලාහගේ කුසල් ආනිසංස බලාපොරොත්තු වෙමින් ඒ අල්ලාහගේ මාර්ගයේ සදකා කරනවා නම් ඒටත් මම ශ්‍රවණය කරනවා. කමක් නැහැ, එම දේපල ඔබගේ ඥාතීන් සඳහා ඔබ වැය කරන්න. ඔබ අල්ලාහ් වෙනුවෙන් වකුෆ් කරනවා නම්, අල්ලාහ් වෙනුවෙන් සදකා කරනවා නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. එම දේපල ඔබේ ඥාතීන්ට ඔබ පවරන්න. ඒ සදකාවක් වශයෙන් අල්ලාහ් වෙනුවෙන් කරන ලද පරිත්‍යාගයක් වශයෙන් මම සලකන්නම් කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අබූ තල්හා රලියල්ලාහු අන්හු තුමාට මඟ පෙන්වුවා. එතකොට අෆ්අලු යා රසූලල්ලාහ්, මම ඔබ කියන ආකාරයේ පරිද්දෙම්ම කරන්නම් කියලා ෆකසමහා අබූ තල්හා ෆී අකාරිබිහි ව බනී අම්මිහි, අබූ තල්හා රලියල්ලාහු අන්හු තුමා එම දේපල බයිරුහා කියන එම දේපල සිය ඥාතීන්ට හා සිය සුළු පියාගේ ඥාතීන්ට සම්පූර්ණයෙන්ම එය බෙදා දුන්නයි කියලා හදීසියේ වාර්තා වෙනවා. නබි නායක තුමාණන් එම දේපල අල්ලාහගේ මාර්ගයේ සදකා කළ යුතුයි, පොදු දේපලක් වශයෙන් සැලකිය යුතුයි කියලා පවසන විට නබි නායක තුමාණන් එය ආධ්‍යාත්මික ව්‍යාජ නායකයෙක් නම් එසේද මට වහාමය දේපල ලබා දෙන්න, පල්ලියට ලබා දෙන්න, පුණ්‍ය ස්ථානයට ලබා දෙන්න, වහාම අපේ නමට පොදු දේපලක් වශයෙන් ලියා ගන්නම් කියලා ඒ පවසන්නට තිබුණා. එසේ පැවසුවේ නැහැ. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියන්නේ මානව හිතවාදී මනුෂ්‍ය හැඟීම් වටහාගත් ජන නායකයෙක්, ආධ්‍යාත්මික නායකයෙක්. එම නිසා බොරු ව්‍යාජ ආධ්‍යාත්මික නායකයෙක් නොවේ. එම නිසා තමයි නබි නායක තුමාණන් වහාම එසේද එම දේපල ඔබ අල්ලාහගේ මාර්ගයේ කැප කරන්නට ඔබට කැමති නම්, ඔබ ඒ තුලින් පින් දහම් ලබන්නට කැමති නම් ඔබේ ඥාතීන්ට පිරිනමන්න. වියදම් කිරීමේ සුදුසුකම සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ ඒ ඥාතීන් සඳහා. ඔබේ දේපල ඔබ වියදම් කරන්නට ඕනද? ඥාතීන්ගේ භුක්ති විඳපු දෙයක්. ඇයි ඔබ ඒ සෙසු ජනතාවට ලබා දෙන්නට අදහස් කරන්නේ? මේ වාගේ සෑම ධනවතෙක්ම තම ඥාතීන්ට තම දේපල දන් පින්කම් කරලා ඥාතීන්ට අතහිත දුන්නා නම් අපේ රටේ පවා දරිද්‍රතාවය අපට තුරන් කරන්නට පුළුවන්. රජය අපට නොමිලේ සානාධාර ලබා දෙන තුරු අපි බලබලා ඉන්නට අවශ්‍ය නැහැ. පොදු පරමාර්ථයක් ඇතුව පරාර්ථකාමීව අනුන් ගැන පොදු යහපත ගැන ඉතලා ඉස්ලාම් මඟ පෙන්වපු මෙම ඥාති සම්බන්ධකම සෑම ධනවතෙක්ම සිය ජීවිතේ ක්‍රියාත්මක කළා නම්
යාචනය කියන ඒ දුර්වලතාවය, දරිද්‍රතාවය මෙරටින් තුරන් කර දමන්නට පුළුවන්. සෑම ඥාතියෙක්ම මෙලෙස පුළුල් මනසකින් කටයුතු කරන්නට ඕන. නබි නායකතුමාණන් එවැනි මඟ පෙන්වීමක් තමයි මුස්ලිම් ජන සමාජයට ලබා දීලා තිබෙන්නේ. එම නිසා අප ඥාතීන්ට ප්‍රමුඛ ස්ථානය ලබා දීලා අපේ ධනයෙන් බිය පැහැදම් කරන්නට අපි බැඳී සිටිනවා. ඒ අප ක්‍රියාත්මක කිරීමට වඩාත්ම සුදුසු අය වන නිසා ඒ අපගේ ජීවිතය අපි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු තුමාගේ භාර්යාව සයිනබ් රලියල්ලාහු අන්හා තුමිය එතුමිය ධනවතියක් සේ සිටියා. එතුමිය ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු තුමාණන් සමග සුහදව හොඳ යහපත් ජීවිතයක් ගත කරා. නබි නායකතුමාණන් අල්ලාහගේ මාර්ගයේ සදකා කරන්න, දන් පින්කම් කරන්න කියලා පවසන අවස්ථාවේදී සයිනබ් රලියල්ලාහු අන්හා තුමිය එතුමියගේ මනසේ ඉටාගත්තා, මම මගේ දේපල අල්ලාහගේ මාර්ගයේ වියදම් කරන්නට නම් මට වෙනම අදහසක් තිබෙනවා. ඒ නබි නායකතුමාණන්ගෙන් මම පුද්ගලිකවම යෝජනාව ඉදිරිපත් කරලා අවසරය ලබාගත යුතුයි කියලා නබි නායකතුමාණන්ගේ නිවස වෙත පැමිණියා. පැමිණෙන විට නබි නායකතුමාණන්ගේ නිවසේ බිලාල් රලියල්ලාහු අන්හු තුමාණන් සිටියා. මා කලිනුත් පැවසුවා සෑම අවස්ථාවකදීම නබි නායකතුමාණන් තම පුද්ගලික ලේකම් තනතුරට පත් කරගෙන සිටියේ බිලාල් රලියල්ලාහු අන්හු තුමාවන් කියලා. එතුමාණන් කළු ජාතිකයෙක් වුණත්, නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සුදු ජාතිකයෙක් වුණත් බිලාල් රලියල්ලාහු අන්හු තුමා සමග ඉතාමත් සමීපව කිට්ටු වෙන ඇසුරු කරා. බිලාල් රලියල්ලාහු අන්හු තුමාණන් නිවසේ සිටියා. නබි නායකතුමාණන් ඇතුලේ සිටියා. සයිනබ් රලියල්ලාහු අන්හා තුමිය අවසර පතනවා නබි නායකතුමාණන් වෙත කතා බහ කරන්නට. ඇයට ප්‍රශ්නයක් තිබෙන නිසා එම ප්‍රශ්නය ප්‍රසිද්ධියේ අසන්න නැතුව බිලාල් රලියල්ලාහු අන්හු තුමාට දන්වලා මෙම ප්‍රශ්නේ නබි නායකතුමාණන්ගෙන් අහන්න, මගේ නම පවසන්න එපා කියලා කියනවා. ඒ වගේම බිලාල් රලියල්ලාහු අන්හු තුමාණන් මේ ප්‍රශ්නේ යොමු කරනකොට නබි නායකතුමාණන් ප්‍රශ්නේ යොමු කළ පුද්ගලයා කවුද කියලා මුලින්ම පවසන්න කියලා අහනවා. එවිට සයිනබ් කියලා නම කියවෙනවා. සයිනබ් කිව්වම කවුද, මොන සයිනබ්ද කියලා අහනවා. එතන සයිනබ් දෙන්නෙක් හිටියා. තවත් සයිනබ් කෙනෙකුත් මෙවැනිම ප්‍රශ්නයක් අහන්නට පැමිණ සිටියා. සයිනබ්ලා දෙන්නෙක් හිටියා. මොන සයිනබ්ද කියලා නබි නායකතුමාණන් අහනකොට අබ්දුල්ලා ඉබ්නු මස්ඌද්ගේ භාර්යාව වන සයිනබ් කියලා කිව්වට පස්සේ නබි නායකතුමාණන් ඒකට පිළිතුර ලබා දුන්නා. එතුමිය අහපු ප්‍රශ්නය තමයි සලින් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අයජ්සි අන්නි අන් අන්ෆික අලා සෞජි ව අයිතාමින් ලී ෆී හජුරි. මම මාගේ දේපල මාගේ ස්වාමි පුරුෂයාට හා මා සතුව මාගේ බාරකාරත්වයේ යටතේ සිටින අනාථ දරුවන්ට මම විය පැහැදම් කළා නම් මට ඒ සඳහා කුසල් ලැබෙනවාද කියලා අහන්න. අල්ලාහගේ මාර්ගයේ මම ධනෙ වියදම් කළ යුතුයි නම්, අල්ලාහගේ මාර්ගයේ වියදම් කළොත් මට පුණ්‍ය කටයුතු සිදු කිරීම සඳහා කුසල් ලැබෙනවා නම්, ඒ සඳහා ආනිසංස මට ලැබෙනවා නම් මම මාගේ සදකාව මාගේ ස්වාමි පුරුෂයාට, ඔහු දුප්පතෙක්, පහුල අපි නඩත්තු කරගෙන යනවා, නමුත් ඔහු දුප්පතෙක්ව සිටිනවා, ඔහුගේ බාරකාරත්වයේ යටතේ තවත් ඔහුගේ ඥාතීන් සිටිනවා, ඔවුන්ගේ විය පැහැදම් කිරීම ඔහුට පැවරී තිබෙනවා. එම නිසා මම ඔහුට වියදම් කළා නම්, ඒ වගේම මගේ බාරකාරත්වයේ යටතේ සිටින අනාථ දරුවන්ට මම වියදම් කරා නම් ඒ තුලින් මට ආනිසංස ලැබෙනවාද කියලා අහනකොට නබි නායකතුමාණන් අයියු සයානිබ් කියලා මොන සයිනබ්ද කියලා අහලා මේ පුද්ගලයා ඉම්රාතු අබ්දුල්ලා කියලා කිව්වට පස්සේ, අබ්දුල්ලාගේ භාර්යාව කියලා කිව්වට පස්සේ නබි නායකතුමාණන් පවසනවා නඅම් එසේය, ලහා අජ්රානි නුඹට කුසල් දෙකක් හිමි වෙනවා. අජ්රුල් කරාබති නුඹ උඹේ ඥාතීන්ව ආරක්ෂා කිරීම නිසා, ඥාතීන්ට විය පැහැදම් කරලා ඥාතීත්වය රැකගත්තාට නුඹට කුලියක් හිමි වෙනවා. වා අජ්රුස් සදකා, ඒ වගේම අල්ලාහගේ මාර්ගයේ දන් පින්කම් කළ නිසා ඒ සඳහාත් නුඹට කුසල් පිරිනැමනු ලබනවායි කියලා නබි නායකතුමාණන් නුඹට කුසල් දෙගුණයකින් පිරිනමනු ලබනවායි කියලා කිව්වා. කුසල් දෙකක් නෙමෙයි, දෙගුණයකින් පිරිනමනු ලබනවා. ඒ කාර්යයට කුසල් 1000ක් ලැබෙනවා නම් යම් කිසි හොඳ කුසලකට ඒ වගේ දෙගුණයක් ඇයට හිමි වෙනවා. 2000කින් ඔබට කුසල් හිමි වෙයි කියලා අල්ලාහ් තාලා තමයි දන්නේ කුසලයේ ප්‍රමාණය මොකක්ද කියලා. දෙගුණයක් ලැබෙනවායි කියලා නබි නායකතුමාණන් පවසනවා. මෙම හදීසයේ සහීහුල් බුඛාරි වල 1373 වන හදීසයේ යටතේ වාර්තා වී තිබෙනවා. එසේනම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ඥාතීන්ව මෙතරම් දුරට ඉසමත ඔසවාගෙන කටයුතු කරන්නට කවර දර්ශනයකද පවසලා තිබෙන්නේ? කවර ආගමකද පවසලා තිබෙන්නේ? මෙතරම් දුරට පවසලා තිබෙනවා. නැතුව නෙමෙයි, ඥාතීන් සමග අපි යහපත්ව කටයුතු කරන්න ඕනේ, ඥාතීන් සමග ඉන්නට ඕනේ කියලා පවසලා තිබෙනවා. සෑම දෙයක්ම ප්‍රමුඛ ස්ථානයේ ඔවුන්ට වියපෑදම් කරන්න, ඔවුන් සමග කිට්ටු වෙන සුරු කරන්න, ඔවුන් විසන්දි කරගන්නා මාසතු කෙනෙක් නෙමෙයි, ඔවුන් විසන්දි කරගන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැහැ, අල්ලාහ් සමග සම්බන්ධයක් නැහැ කියලා මෙතරම් දුරට අවධාරණය කරලා බර තබල
කොහෙද පවසලා තිබෙන්නේ? ඉස්ලාම් ධර්මයේ පමණයි මෙම සුවිශේෂතාවය ඔබට දක්නට ලැබෙන්නේ. ඊතරම් දුරට මානව අයිතිවාසිකම් ගරු කරමින් ඉස්ලාම් ධර්ම අපට ජීවත් වන්නට අනකර තිබෙනවා. ඒ වගේම මේ ඥාති සම්බන්ධතාවයන් වලට ප්‍රමුඛ ස්ථානය ලබා දීමේ තේමාවේ අපි තවත් කාරණාවක් සලකා බලන්නට ඕන. ඥාති සම්බන්ධතාවය ආරක්ෂා කරනවායි කියලා ආගමට පටහැනිව අපේ ඥාතීන් අපට අනකලා නම් ඒ සඳහා අපි කීකරු නොවිය යුතුයි. ආගම දහම කියන්නේ ਸਰව බලධාරී අල්ලාහට ඉවි දෙයක්. කිසිදු පුද්ගලයෙකුට ඒ ඉමිකාරත්වයේ දරන්නට බෑ. මාගේ පරලෝක ජීවිතේ මා ජයග්‍රහණය කිරීමට මම සුද්ධ වූ කුර්ආනයට හා අභිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම වලට අනුකූලව පමණක් මම ජීවත් විය යුතුයි. එම මූලාශ්‍ර වලට පටහැනිව එම ආගමික මූලික ඉගැන්වීම් වලට පටහැනිව මාගේ ඥාතීන් අතර යම්කිසි පුද්ගලයෙක් ඉඳගෙන මට අණ කරනවා නම් ඥාති සම්බන්ධකම පෙරටුවට දමලා ඥාති සම්බන්ධකම ඉදිරිපත් කරලා ඥාතීන් නිසා අපි අනුගමනය කරන ඒ ධර්ම අනුගමනය කරන්න කියලා කිව්වනම් ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න කිව්වනම් එය ඉස්ලාම් වලට පටහැනි නම් ඉස්ලාම් ආගමේ පවසා තිබෙන මූලික ඉගැන්වීම් වලට පටහැනි නම් මම සැබෑ මුස්ලිම්වරයෙක් නම් එම කාරණාවේදී ඥාතීන් සමග මම එකතු නොවිය යුතුයි. එතනදී මම බලන්නට ඕන මගේ ඥාතීන් වන්නට පුළුවන්, මගේ දෙමාපියන් වන්නට පුළුවන්, කවුරුන් වුණත් ආගම දහම ආධ්‍යාත්මය මට මඟ පෙන්වන්නේ ਸਰව බලධාරී දෙවියන් පමණයි. ਸਰව බලධාරී දෙවියන්ගේ කැමැත්තට අනුකූලව පමණයි මම මාගේ ආගමික කටයුතු හැඩගස්වා ගත යුත්තේ මිස කවුරුන් පුද්ගලයන් පවසන ආකාරයට මගේ ආධ්‍යාත්මය පරදුවට තබන්නට මම අනුවණකාරී නොවිය යුතුයි. ඒ පිළිබඳව ඉස්ලාම් ධර්ම අපට මඟ පෙන්වා තිබෙනවා. ඥාතීන් ඇසුරු කරන්න, ඔවුන් සමග වඩාත් කිට්ටුවෙන් සිටින්න, ඔවුන්ට වියපැහැදම් කරන්න, ඔවුන්ව ගෞරවයටපත් කරන්න, ඔවුන්ගෙන් වෙන් වී සිටින්නට එපා, ඔවුන්ගේ වැරදි ඉවසන්න. මේ ආදී වශයෙන් අපට මඟ පෙන්වා දී තිබෙන ඉස්ලාම් ධර්ම ආගමික කරුණු වලට ඔවුන් අපට පටහැනිව යම් කිසි දෙයක් පවසනවා. ඉස්ලාම් වල ඉගැන්වීම් වලට පටහැනිව යම් කිසි කෙනෙක් පවසනවා. මුස්ලිම් පවුලක් තුළ මුස්ලිම් වරුන්ගේ අතරේම ඥාති සෝන්කොත් වන්දනාවට අපට ඇරයුම් කරනවා. උපන් දින සාදවලට අපව ඇරයුම් කරනවා. එසේ වගේ වෙනත් ඉස්ලාම් දහමට පටහැනි මීලාද්, යන්ත්‍ර මන්ත්‍ර, වසී ගුරුකම්, ඇස්වහ කටවහ වැනි විශ්වාසයන් ඇදහිලි, යක්ෂ පෙරේතයන් වැනි මිත්‍යා දෘෂ්ටිකත්වයන් විශ්වාස කරන මෙන් අපට බල කරනවා නම් එවැනි කාරණාවලදී ඔවුන් සමග අපට එකට කටයුතු කරන්නට බෑ. එම අවස්ථාවේදී අපි කටයුතු කරන්නට ඕන අපට ඉස්ලාම් වල මඟ පෙන්වා දී තිබෙන ප්‍රතිපත්තියට අනුව එම කාරණාවේදී පමණක් ඔවුන් විසින් අපි ඉවත් විය යුතුයි. අල්ලාහ් තාලා මේ පිළිබඳව පවසනකොට සුද්ධ වූ කුර්ආනයේ 58 වන පරිච්ඡේදයේ 22 වන වැකී අල්ලාහ් සඳහන් කරනවා ලා තජිදු කවුමන් යුමිනූන බිල්ලාහි වල් යෞමිල් ආඛිර්. ඔබ එක් සමාජයක් දකින්නේ නැහැ. ඔවුන් අල්ලාහ් සහ පරලොව දිනය ගැන විශ්වාස කර තිබෙනවා. යුවාදුන මන් හාද්දල්ලාහ් ව රසූලහු. ඔවුන් අල්ලාහ් සහ අල්ලාහගේ රසූල්වරයාට එරෙහිව කටයුතු කරන අයව ප්‍රිය කරන අයසේ ඔබ දකින්නේ නැහැ. අල්ලාහට සහ අල්ලාහගේ රසූල්වරයාට සතුරුකම් කරන අයව ප්‍රිය කරන අය වශයෙන් අල්ලාහව සහ පරලොව විශ්වාස කළ අය කටයුතු කිරීම ඔබ දකින්නේ නැහැ. වලව් කානු ආබාහුම් අල්ලාහට සහ අල්ලාහගේ රසූල්ට පරස්පරව සතුරුකම්ව කටයුතු කරන්නේ ඔවුන්ගේ පියවරුන් වූවත් අව අබනාහුම් ඔවුන්ගේ පුත්‍රයින් වූවත් අව ඉඛවානහුම් ඔවුන්ගේ සහෝදරවරුන් වූවත් අව අශීරතහුම් ඔවුන්ගේ ඥාතීන් වූවත් දෙමාපියන් වූවත් සහෝදරවරු වූවත් ඥාතීන් වූවත් කවුරුන් වූවත් අල්ලාහට සහ රසූල්ට පටහැනිව කටයුතු කරනවා නම් ඔවුන්ව ස්නේහය කරන ඔවුන්ට ප්‍රේම කරන පුද්ගලයන් වශයෙන් අල්ලාහ් සහ පරලොව විශ්වාස කළ ජනතාව නබිවරයාණනි ඔබ දකින්නේ නැහැ කියලා අල්ලාහ් පවසමින් උලායික කතබ ෆී කුලූබිහිමුල් ඊමාන්. මෙසේ අල්ලාහට රසූල්ට සතුරුකම් කරන අල්ලාහට රසූල්ට පටහැනිව සිටින අය සමග ස්නේහය නොකර සිටින ජනතාව ඔවුන්ගේ සිත් තුළ අල්ලාහ් තාලා ඊමානය ස්ථාපිත කර තිබෙනවායි කියලා අල්ලාහ් පවසනවා. වයදුඛිලුහුම් ජන්නාතින් තජරි මින් තහ්තියල් අන්හාර්. යටින් දිය ගලා බස්නා ගංගා සහිත ස්වර්ගයේ ඔවුන්ට හිමිවනවා. ඛාලිදීන ෆීහා. එහි ඔවුන් සදාකාලිකව සිටනවා. රලියල්ලාහු අන්හුම් වරලුන්. අල්ලාහ් තාලා ඔවුන්ව තෘප්තිමත් වනවා. ඔවුන්ද අල්ලාහ් තාලා ගැන තෘප්තිමත් වනවා. උලායික හිස්බුල්ලා. ඔවුන් අල්ලාහගේ කණ්ඩායමයි. අලා ඉන්න හිස්බල්ලාහි උම්මුල් මුෆ්ලිහූන්. දැනගන්න අල්ලාහගේ කණ්ඩායම තමයි පරලොවේදී ජයග්‍රහණය ලබන්නේ කියලා අල්ලාහ් තාලා සුද්ධ වූ කුර්ආනයේ පවසනවා. ඒ කියන්නේ අල්ලාහ් රසූල්ට පටහැනිව කටයුතු කරන අයට අපි සමීපව කටයුතු නොකළ යුතුයි. එම කාරණාවලදී
අල්ලාහට රසූල්ට එදිරිවාදිකම් කරන අය සමග අපි ප්‍රේම කරමින් ඔවුන් සමග කිට්ටු සම්බන්ධතාවන පැවැත්විය යුතුයි. අතින්දුරේ ඔවුන්ව තබාගෙන එම කාරණාවලදී අපගේ ආගමික කාරණාව අපි පිවිතුරු ලෙසින් ඉස්ලාම් ධර්මික මූලාශ්‍රවලට අනුකූලව අපි අනුගමනය කළ යුතු මිසක් එම කාරණාවලදී ඥාති සම්බන්ධකම් පැවැත්වීම අපි සිදු නොකළ යුතුයි. මේ පැහැදිලිව ඔබට පවසනවා නම් ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමා උමර් ඉබ්නු ඛත්තාබ් රලියල්ලාහු අන්හු තුමාගේ පුත්‍රයාණන් ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් එක්වරක් නබි වදනක් පවසනවා. ඒ නබි වදන සහී මුස්ලිම් වල 686 වන අංකය යටතේ වාර්තා වී තිබෙනවා. ඔහු පවසනවා ලා තම්නඋ නිසාඅකුමුල් මසාජිද ඉදස්තඅذنකුම් ඉලයිහා. අල්ලාහගේ වහලියන් වන කාන්තාවන් පල්ලියට යෑමට යාඥාව සඳහා පල්ලියට යෑමට අවසර පැතුවා නම් එය වළක්වන්නට එපාය කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසා තිබෙනවයි කියලා ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් පවසනවා. උමර් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ පුතා ඉබ්නු උමර් අබ්දුල්ලා ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් පවසනවා අල්ලාහගේ වහලියන් වන කාන්තාවන් පල්ලියට යාම සඳහා අවසර පැතුවා නම් පුරුෂයනි ඔබ වළක්වන්නට එපා කියලා නබිනායක තුමාණන් පවසා තිබෙනවයි කියලා. ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ පුතා බිලාල් රලියල්ලාහු අන්හු තුමාණන් පවසනවා වල්ලාහි ලනම්නඋහුන්න අල්ලාහ මත දිවුරා පවසමි මම ඔවුන්ව වළක්වනවාමයි. ඔවුන් පල්ලියට යන නාමයෙන් අවුල් වියවුල් සාගත තත්වයන් ඇති කරනවා, පොළවේ එහෙ මෙහෙ සැරිසරනවා. එම නිසා මම ඒට අවසර දෙන්නේ නැහැ කියලා පවසනකොට ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් ෆසබ්බහු සබ්බන් ෂයිअन මා සමිඋතු සබ්බහු මිස්ලහු කතු. ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් තම පුතා බිලාල්ට බැනපු බැනිල්ල මාගේ ජීවිත කාලයේ කිසිදු පුද්ගලෙක් බැනවැද තිබෙන තරමට මම අහලා නැහැ. ඊතරම් දුරට දරුණු වචන වලින් බැන සිටියා. එම ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් 670 වන හදීසේ මම අල්ලාහගේ ධර්ම දූතයන්න් පවසා තිබෙනවයි කියලා කියනකොට නුඹ වළක්වනවයි කියලා කියනවද කියලා ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් තම පුතාව පිළිකුල් කරා කියලා තවත් මුස්ලිම් වල 671 වන හදීසේ තම පුතාගේ පපුවට පහරක් දුන්නයි කියලා අහමද් නැමැති හදීස් ග්‍රන්ථයේ 4696 වන හදීස් සංඛ්‍යයටතේ වාර්තා වී තිබෙන හදීසේ ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් මරණයට පත්වන තුරු තම පුතා සමග කතා කළේ නැහැ කියලා සඳහන් වී තිබෙනවා. ඥාති සම්බන්ධකම් රැක ගන්නට උගන්වපු ආගමක් ඉස්ලාම් ආගම. නමුත් ඒ සඳහා සීමාවක් තිබෙනවා. ඉස්ලාම් ආගමේ මූලික ඉගැන්වීම් වලට පටහැනි ඥාති සම්බන්ධකමක් නැහැ. නබිනායක තුමාණන්ගේ මඟ පෙන්වීම සිය පුතාණන් ප්‍රතික්ෂේප කරනවා. අල්ලාහගේ ධර්ම දූතයන්ගේ මඟ පෙන්වීම වලට වඩා නුඹේ චිත්තාභිලාෂය නුඹ අනුගමනය කරනවා නම් නුඹේ ඥාතිත්වය මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වන්නේ අල්ලාහගේ ධර්ම දූතයන්. හේතුව ඒ ධර්ම දූතයන් මඟ පෙන්වා දී තිබෙන්නේ විශ්ව ධර්මය. ਸਰව බලධාරී දෙවියන්ගේ ආගම. ඒ ආගමට පටහැනිව නුඹ පෙන්වන්නේ මඟ පෙන්වීම මම අනුගමනය කරන්නේ නැහැ කියලා තම පුතාව පිළිකුල් කරා. පුතාට පහර දුන්නා. පුතාට බැන වැදුනා. ඒ වගේම පුතාව මරණ මංචකයේ දක්වා පුතා සමග කතා බහ කළේ නැහැ. මේ අල්ලාහ් තාලාම වැකියේ පවසන්නේ. අල්ලාහ හා පරලොව දිනේ සැබෑ ලෙස විශ්වාස කරන අය අල්ලාහට රසූල්ට යම් කිසි කෙනෙක් පටහැනි වුණා නම් ඔවුන්ව ප්‍රේම කරන්නේ නැහැ. ඒ පුතණුවන් උනත්, දෙමාපියන් උනත්, සහෝදරවරුන් උනත්, ඥාතීන් උනත් කියලා අල්ලාහ් පවසන්නේ. ඊමානයේ සැබෑ ස්ථිරත්වයේ තිබෙන්නේ මෙවැනි පුද්ගලයන්ට කියලා අල්ලාහ් පවසන්නේ. මේ ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් වැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් හදීස් වල වාර්තා වෙනවා එතුමාණන් නබිනායක තුමාණන්ව අංශු මාත්‍රයක්වත් අත්නහර අනුගමනය කිරීමට ප්‍රිය කරන නබි මිත්‍රවරේ ඉස්ලාම් ධර්ම පිළිබඳව වඩාත් හොඳ දැනුමක් ඇති තීක්ෂණ බුද්ධියක් ඇති නබි මිත්‍රවරේ නබිනායක තුමාණන්ගේ මඟ පෙන්වීම වඩාත් හොඳින් අවබෝධ කරගත්තු නබි මිත්‍රවරයෙක් වශයෙන් ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් හිඳ තිබෙනවා. මෙයයි ඉස්ලාම් වල ඒ සීමාව. එම නිසා මෙම සීමාවන් වටහාගෙන ඥාති සම්බන්ධකම් අපි නිසි පරිදි පවත්වාගෙන ඥාතීන් සමග අපි එකමුතුවෙන් ජීවත් විය යුතුයි. ඉස්ලාම් ආගමේ මඟ පෙන්වීමත් එයයි. අල්ලාහගේ දේව තෘප්තිය කරුණාව ආශිර්වාදේ ස්වර්ගයට පිවිසීමට මඟ, අල්ලාහ සමග සම්බන්ධකම් පවත්වා ගැනීමට මඟ, ඥාති සම්බන්ධකම් ආරක්ෂා කිරීම තුළයි තිබෙන්නේ. එම ඥාති සම්බන්ධකම් සඳහා අප විසින් හැකියතාක් දුරට ඔවුන් සමග කිට්ටු වෙන අසුරු කළ යුතුයි. ඔවුන් සමග සුහදව සිටිය යුතුයි. ඔවුන්ගේ වැරදි ඉවසා ගත යුතුයි. ඔවුන්ට අතහිත දීලා ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්නවලදී අපි එකමුතුවෙන් කටයුතු කළ යුතුයි. යම්කිසි අවස්ථාවක යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණා නම් අපි ඔවුන්ව ක්ෂමා කරලා අපි ඔවුන් සමග කිට්ටුවෙන් අසුරු කළ යුතුයි කියලා කියන ගම
ඉස්ලාම් දහමට පටහැනිව ඔවුන් අපත් සමග කටයුතු කරන්නට ආව නම් එම කාරණාවේදී ඔවුන්ගෙන් වැළකී ආගමට ප්‍රමුඛ ස්ථානය ලබා දීලා ආගමානුකූල ජීවිතයක් අපි ගත කළ යුතුයි. මේ අයුරින් ඉස්ලාම් දාම මානව හිමිකම් ආරක්ෂා කරන මඟ පෙන්වීම අපට ලබා දී තිබෙනවා. ඒ සියල්ලක්ම නිසි පරිදි වටහාගෙන ਸਰව බලධාරී දෙවියන්ගේ විශ්ව ධර්මයේ අපගේ ජීවිතය තුළ සැබෑ ලෙසින් අනුගමනය කරමින් මෙලොව හා පරලොව ජයග්‍රහණය කිරීමට ਸਰව බලධාරී දෙවියන් අපට මහෝපකාර කරත්වායයි පතමින් මා නිහඬ වනවා. ඔබ සමට ස්තුතියි. වාහිර් දවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.